සුබ උදෑසනක් තෙරුවන් සරණයි. සිරස FM පන්සල් මළුව අදත් ඉරිදා උදෑසන 6ට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අද දවස ඔබ දන්නවා විශේෂයෙන්ම ඔබ සූදානම් වෙලා සිටින දවසක්. අපි ඔබට මතක් කළා තේරවාදයට අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව තේරුම් ගැනීම සඳහා යන ගමනක් මේක. ඒ ගමනාන්තය ඔබ බලාපොරොත්තු වන ඒ පරිපූර්ණ සැනසීම සතුට කියන එකත් ඔබට විශේෂයෙන් මතක් කළ යුතුමයි. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ බොහොමත්ම කරුණාවෙන් අදත් සූදානම්ව සිටින්නේ වැඩම කොට සිටින්නේ අපිට මෙම ගැටලු ඇත්තරම ධර්මයේ සම්බන්ධයෙන් අප පහදාගත යුතු මේ කාරණා පිළිබඳව මනා අවබෝධයක් අපිට ලබා දෙන්න උන්වහන්සේ සූදානමින් සිටින්නේ. අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්ද්‍රයන්න් වහන්සේව ඉතාමත් ගෞරවයෙන් අපි සිරස FM පන්සල් මළුවට පිළිගනිමු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශාලිකා. තෙරුවන් සරණයි හැමදෙනාටම. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ අපි කලින් වතාවේ වැඩසටහන් වලදී අවබෝධ කරගත්තා ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 100ක් ගිය තැන මහා සංඝික සහ තේරවාද ලෙස සංඝ සමාජයේ කොටස් දෙකකට බෙදුණු බව. ඊට පස්සේ එම නිකාය දෙකින් මහා සංඝික නිකායට ස්වාමීන් වහන්සේ කුමක්ද උනේ කියන කාරණය අපිට අද ආරම්භයේදීම දැනගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මය තේරවාදයට විස්තර කරගන්නනේ. එතකොට අපි විශේෂයෙන් තේරවාදයෙන් බාහිර වෙච්ච නිකායවල නැත්තම් තෙරුන් වහන්සේලා විසින් ඒ ධර්මය විස්තර කරලා තියෙන ක්‍රමවේදය සහ ඒ නිකායවල ඉතිහාස කතාවත් යම් ප්‍රමාණයකට අපි දැනගෙන ඉන්නට ඕනේ. එතකොට තමයි අපිට සාර්ථකව මොකද්ද නිවැරදි තේරවාදය කියන එක තේරුම් ගන්නට පුළුවන්, අවබෝධ කරගන්නට පුළුවන්. ඉතින් ඒකෙද්දී අපි කලින් වතාවේ කිව්වා බුදුරජාණන් වහන්සේ පිරිනමන පෑවට පස්සේ අවුරුදු 100ක් ගිය තැන දස අකප වස්තුවක් මුල් කරගෙන විනය කරුණු 10ක් මුල් කරගෙන පළවෙනි බෙදීම සිද්ධ වුණා. ඒක තමයි තේරවාදයේ සඳහන් වෙන තොරතුර. සමහර නිකායවල දස අකප වස්තුවට අමතරව මහාදේව කියන ස්ථවිරයන් වහන්සේගේ කරුණු 5ක් රහතන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන කරුණු 5ක් මුල් කරගෙන මේ බෙදීම ප්‍රධාන වශයෙන් ඇති වුණා කියලා දක්වලා තියෙනවා. සමහර පොත්වල මේ දස අකප වස්තුවයි මහාදේව ස්ථවිරයන් වහන්සේගේ කරුණු 5යි කියන දෙකම හේතු වුණා මේ බෙදීමට කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒ බෙදීමෙන් අනතුරුව මහා සාංඝික සහ තේරවාද වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කොටස් දෙකකට බෙදුණා. ඒ මහා තේරවාදීන් දෙවනි ධර්ම සංගායනාව සිද්ධ කරා භික්ෂුන් වහන්සේලා 709කගේ ප්‍රධානත්වයෙන්. මහා සාංඝිකයන් තව ප්‍රදේශයකට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා 10000කගේ සහභාගීත්වයෙන් මහා සංගීතයක් පැවැත්වුවා. ඉන්පසු මේ මහා සාංඝික කියන කුලකය එතනදී අපේ දීප වංශයේ සඳහන් වෙනවා තේරවාදීන් විසින් පිළිගන්නා ලද සමහර ධර්ම කොටස් මේ මහා සාංඝිකයන් ඉවත් කළා කියන එක. ඉතින් ඒ දීප වංශයේ පසු කාලේ ලියවිච්ච පොතක් ඒකේ හැටියට කියවෙනවා අභිධර්ම පිටකය ඉවත් කරා. ඊට පස්සේ ඇතැම් ජාතක කතා ඉවත් කරන්නට යෙදුණා. අපේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න දැන් එහෙම ඉවත් කිරීමේ අරමුණ උනේ කුමක්ද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ඒක කියන්න වෙන්නේ ඔවුන් විශ්වාස කරා මේක බුද්ධ වචනයක් නෙවෙයි කියලා. මතිමතාන්තරයක් ඇති වුණා වුණ අතර. වුණ අතර පිළිගැනීමක් තිබුණා. ඒ පිළිගැනීම මත ඉඳලා දැන් අද වුණත් එහෙම අදහස් තේනවනේ නේද? අද වුණත් සමහර ග්‍රන්ථ බුද්ධ භාෂිත නෙවෙයි කියලා කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ මහා සංඝිකයනුත් ඒ සමහර ග්‍රන්ථයන් බුද්ධ භාෂිත නෙවෙයි කියලා බැහැර කරන්නට යෙදුණා. විශේෂයෙන් නිද්දේශ පාළි වගේ එකක් බැහැර කරන්නට යෙදුණා. ඉතින් ඒ විදිහට කාලයක් ගියාට පස්සේ මේ තේරවාදීන් සහ මහා සංඝිකයන් කුලක දෙකක් වශයෙන් ඉන්නකොට මේ මහා සංඝික පිරිස රජගහ නුවරින් උතුරු දිශාවට ඇත්තටම කියනවා නම් ඒක වයඹ පැත්තට වෙන්න බර වෙන්නට උතුරු ඉන්දියාවේ වයඹ දිශාවට වගේ සංක්‍රමණය වුණා. ඉතින් අද කාලේ වගේ ගමනාගමන පහසුකම් තියෙන එකක් නෙවෙයිනේ. දැන් අපිට අද නම් පැය ගාණින් ඉන්දියාවට ගිහිල්ලා එන්නට පුළුවන්. නමුත් එහෙම නෙවෙයි ඒ කාලේ යම් ප්‍රදේශයකට ගියා කියලා කියන්නේ. ඉතින් ඒක කාලෙම සමහරට ජීවිත කාලෙම මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ආපහු අනිත් කලින් ප්‍රදේශයට එන්න නැති වෙන්නත් පුළුවන්. මොකද එහෙම ගමනාගමන පහසුකම් තිබුණ නැහැ. සහ ඒ වගේම සතුන් යෙදූ රටවල භික්ෂුන් වහන්සේලාට ගමන් කරන්නටත් බෑ. ඉතින් ඒ නිසා ඒ කාලේදී යන්නට තියෙන්නේ පයින්මයි. ඉතින් ඒ වගේ වයම දිකට ගියා වූ මේ මහා සංඝිකයන් නැවත කොටස් 3කට බෙදුණා. මොනවද මේ කොටස් 3? ඒක ව්‍යවහාරික
ඒක ව්‍යවහාරික කවුකුටික. අපේ පොත්වල තියෙනවා ගෝකුලික කියලා. සමහර බෞද්ධ නිකායවල පොත්වල තියෙනවා කවුකුටික කියලා. ගෝකුලික කවුකුටික ඒ දෙකම අපි එක තැනකින් අරගමු. ඒක ව්‍යවහාරික කවුකුටික සහ ලෝකුත්තරවාදීන් කියලා කොටස් තුනකට කැඩුනා. ඔවුන් කොටස් තුනකට කැඩුනා. ඒ වගේම ඒ කුලකෙන් නැවත ප්‍රඥප්තිවාදීන් සහ බහුශ්‍රුතිය කියලා තවත් කුලක දෙකක් ඇති වුණා. මේ විදිහට ඒ වයඹ දිසාවට ගියපු ඒ මහා සාංඝිකයන්ගෙන් විශේෂයෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකුත් ඒ වගේම පසු කාලයේදී නැවත ප්‍රඥප්තිවාදීන් බහුශ්‍රුතියන් කියලත් කොටස් දෙකක් බෙදෙනවා. මේ වගේ කොටස් පහකට වුන් කැඩී ගියා. ඉතින් මේව පිළිබඳව මේ ප්‍රදේශ සම්බන්ධයෙන් එක එක වෙනස් තොරතුරු සඳහන් වෙනවා ඉතිහාසමය පොත්වල. එක විදිහකට තමයි මම මේ විස්තර කරන්නේ. ඉතින් ওই විදිහට මහා සාංඝිකයන් ප්‍රධාන වශයෙන් ඒක ව්‍යවහාරික කවුකුටික ලෝකුත්තරවාදීන් කියලා කොටස් තුනකට බෙදුණා. ඒ වගේම පසුව ප්‍රඥප්තිවාදීන් සහ බහුශ්‍රුතිය කියලා තවත් කොටස් දෙකකට කැඩුනා. මේක තමයි මහා සාංඝිකයන්ට සිදුවෙච්ච දේ පසු කාලයේදී. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ අපි විසින් දැනගත යුතුම විශේෂ කාරණාවන් කිහිපයක් තමයි පැහැදිලි කරමින් සිටින්නේ අද දවසේදීත්. විශේෂයෙන්ම සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව ගවේෂණය කරන කෙනෙක් නම් ඔබ ථේරවාදයට අනුව මේ දේවල් අවබෝධ කර ගැනීමේදී මේ කාරණා ස්වාමීන් වහන්සේ බොහොම කරුණාවෙන් පැහැදිලි කරන මේ දේවල් ඔබට අතිශයින්ම වැදගත් වේවි. සුබෝදෑසනක් තෙරුවන් සරණයි. මේ සිරස FM පන්සිල් මළුව අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ ථේරවාදයට අනුව සම්බුදු වචනය අපි කොහොමද අවබෝධ කරගන්නේ. ඒ වගේම ඉතිහාසගත කාරණා මේ බෙදීම් විශේෂයෙන්ම ඔබ දන්නවා මුල් බුදු සමයේ මුල් අවුරුදු 20 සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උත්කර්ෂවත්ම කාලය විශේෂයෙන්ම මාර්ගඵලලාභීන් බෙහෙවින්ම බිහිවුණු කාලය හැටියට අපි අසා තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් නවත්වපු තැනක් තිබුණා. දැන් ඒ නවත්වපු තැනින් අපි ප්‍රශ්නයක් ඔබ වහන්සේට යොමු කළොත් මහා සංඝිකයන්ගේ එම බෙදීම් වලින් ඇතිවුණු ඒක ව්‍යවහාරික කියන නිකාය ගැන අපිට මේ වෙලාවේ යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වේවිද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඒකත් ඉතාම වැදගත්. දැන් අපි කිව්වා වයඹ දිසට ගියපු මහා සාංඝික කුලකයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කැඩුණා කිව්වනේ. ඒක ව්‍යවහාරික කවුකුටික සහ ලෝකෝත්තරවාදී. සමහර පොත්වල ගෝකුලික කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ඔය ඉතිහාසය ගැන සඳහන් කරපු තොරතුරු ලියපු පරමාර්ථ කියන භික්ෂුන් වහන්සේ ඉන්දියානු ස්වාමීන් වහන්සේ කෙනෙක් අතීතයේ වැඩ වාසය කරපු. උන්වහන්සේගේ අදහස තමයි මේ මොකද දැන් ඔය ඒක ව්‍යවහාරිකයන්ගේ ගෝකුලිකයන්ගේ කවුකුටිකයන්ගේ පොත් අපිට නැහැ ඇත්තටම. ඒ වගේ පොත්පත් අපිට ඉතිරි වෙලා නැහැ. ඉතින් සමහර ලේඛකයෝ ලියපු ග්‍රන්ථවල තියෙන තොරතුරු තමයි අපිට හිමිවන්නේ. සමහර නිකායවල පොත් අපිට ඉතුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මහා වස්තු වගේ ඒවා ලෝකුත්තරවාදීන්ගේ. ඉතින් මේ මහා පරමාර්ථ ස්වාමීන් වහන්සේ කවුකුටික නෙවෙයි ගෝකුලික කියලා මේ නිකාය හඳුන්වලා තියෙන්නේ. ඉතින් එතුමාගේ උන්වහන්සේගේ අදහසේ හැටියට ඒක ව්‍යවහාරික ගෝකුලික සහ ලෝකුත්තරවාදීන්ගේ ධර්ම කොටස් කතා කරපු දේවල් බොහෝ දුරට සමානයි. පොඩි වෙනස්කම් තමයි තිබිලා තියෙන්නේ. හේතුව තමයි උන් ඔක්කොම බිඳී ආවේ එක මහා සාංඝික කුලකයෙන්. ඒ කියන්නේ මහා සාංඝික කුලකෙන් බෙදී එනකොට සියල්ල අතහැරලාව නෙවෙයි. සමහර කොටස් විතරක් වෙනස් වුණා. ඒ නිසා උන් බෙදීමට ලක් වුණා. ඒක තමයි නිකාය බෙදෙනවා කියලා කියන්නේ. ඉතින් ඔවුන් අතර තිබිච්ච ඒවවලදී මේ ඒක ව්‍යවහාරිකයන්ගේ ධර්මය අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩොක්ට්‍රින් එක කියලා. ඒකේ තිබිච්ච විශේෂම එකක් තමයි ඒක ව්‍යවහාරිකනේ. ඒක ව්‍යවහාරික කියන්නේ එකම ව්‍යවහාරයක් කියන එක. ව්‍යවහාරයක් කියන්නේ වචනයක්. භාෂාව කියන එකනේ. වචනය භාෂාව ව්‍යවහාරය කියලා කියන්නේ නේද? ඒක ව්‍යවහාරික කියන එකේ තේරුම තමයි ඔවුන් අදහස් කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මය එකම එක අර්ථයක් තමයි තියෙන්නේ කියලා. සියලු ධර්ම එකම අර්ථයක්. මොකක්ද ඒක කියලා ගොඩාක් පැහැදිලිව අපිට තොරතුරු හම්බ වෙන්නේ නැහැ. එක අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට ඒ වගේම වුණ අදහස් කරා මේ ලෝකයේ තියෙන දේවල් වල සැබෑ සාරයක් නැහැ. තියෙන්නේ හුදු නම් ටිකක් විතරයි. අපි නම් කරගත්තු දේවල් ටිකක් විතරයි. මේ වුණගේ අදහස්. ඊට පස්සේ ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයේ එකම අර්ථයකට කැටි කරන්නට පුළුවන් කිව්වා. දැන් අපි අහලා තියෙනවා ථේරවාදයේ තියෙනවා නේද? සියලු සම්බුදු වචනය එකම විමුක්ති රසයෙන් යුක්තයි කියලා අහලා ඇති නේද? හරියට මහා බුදු තියෙන වතුර එකම ලුණු රස වගේ මුළු සම්බුද්ධ වචනයම එකම විමුක්ති රසයෙන් යුක්තයි කියලා තියෙනවා. එතකොට මොවුන් ඒ වගේ මොවුන් අදහස් කරා මුළු බුද්ධ වචනේම එක අර්ථයකට ගැබ් කරන්නට පුළුවන් කියන එක. ඒකයි ඒක ව්‍යවහාරික කියලා කිව්වේ. ඒ වගේම ඒ ධර්මයේ සඳහන් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ එකම නුවණකින්, එකම ප්‍රඥාවකින් කියන එකත් ඔවුන්ගේ අදහසක් වුණා.
මේ විදිහට මේ ඒක ව්‍යවහාරිකයන්ගේ සමහර කරුණු තිබුණා. මේ ඒක ව්‍යවහාරික කවුකුටි කියන ගෝකුලික සහ ලෝකෝත්තරවාදීන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නිකන් දේවත් එහෙම නැත්නම් ගත්තොත් එහෙම අතිමානුෂීය ලක්ෂණ උන්වහන්සේට ආරෝපණය කරන්නට යෙදුණා. මම මේක සම්බන්ධයෙන් ඉදිරි දේශනාවකදී ලෝකෝත්තරවාදීන් ගැන සැකවින් විස්තර කරනකොට ඒක විස්තර කරලා දෙන්නම්. ඒ වගේම ඔය අන්ධක කියන නිකායත් ඔය ලක්ෂණ තිබුණා. ඒ කියන්නේ උදාහරණ මම කෙටියෙන් කිව්වොත් සමහර නිකාය විශ්වාස කරා ශාලිකා මේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම තාම දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා තුසිත භවනේ. උන්වහන්සේ නිර්මාණ කයකින් තමයි මනුලොවට වැඩියේ. වැඩලා බණ කීවේ. උන්වහන්සේ සැබවින්ම වාසය කරන තුසිත භවනේ කියන මට්ටමටම ඔවුන්ගේ ධර්මය ඔවුන් විස්තර කරා. තේරවාදයේ එහෙම එකක් නෑනේ. නේද? උන්වහන්සේ විශේෂ පාරමී පුරපු උත්තරීතර මිනිස්සෙක්. නමුත් හැබැයි මනුස්ස ගති ගත්තම අපි වගේම මිනිස්සෙක්. උත්තරීතර ගුණධර්ම ප්‍රගුණ කරපු බව ඇත්ත. මහා පුරුෂ ලක්ෂණ තිබිච්ච බව ඇත්ත. නමුත් සාමාන්‍යයෙන් උන්වහන්සේගේ කයත් අසුභයි. ඒකත් දිරා ගියා නේද? ඒකත් මිය ගියා. අපි කියනවා පරිනිර්වාණයට පත් වුණා කියලා. කාලෙන් කාල ලෙඩ වුණා. අහලා ඇතිනේ කතා ප්‍රවෘත්ති. ඒ වගේ ලක්ෂණ නැතුව බුදුරජාණන් වහන්සේ හරිම විශේෂ සත්වයක්. සාමාන්‍ය ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එimhe නිදා ගන්න නැහැ කියන தත්ත්වයට පවා විස්තර වුණා ඒ නිකායවල. ඉතින් ඒ නිසා ඔය ඒක ව්‍යවහාරිකයන්ගේ තිබිච්ච මූලික ලක්ෂණ කීපයක් තමයි සියලු කිසිම දෙයක සාරයක් නැහැ. ඒවල තියෙන්නේ හුදු නම් පැනවීම ටිකක් විතරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාව එකම අර්ථයකට කැටි කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ එකම අර්ථයක් තමයි සියලු දේශනාවලින් දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනාවේ තියෙන සාරය ඒවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එකම ප්‍රඥාවකින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ටිකක් දේවත්වයට කිට්ටු වෙන ලෝකෝත්තර මට්ටමකට ඒකට කියනවා නම් වඩාම සුසු වචනේ තමයි ලෝකෝත්තර මට්ටමකට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විස්තර කරන්නට යෙදුණා. ඊට පස්සේ තියෙන විශේෂම තව ලක්ෂණයක් තමයි මේ සත්‍යයන්ගේ මනස පිරිසුදුයි කියන එක. ස්වභාවික මනස පිරිසුදුයි කියලා ඒක ව්‍යවහාරිකයන් ප්‍රකාශ කරා. ඒ කියන්නේ අපේ ප්‍රකෘති මනසක් තියෙනවා. ප්‍රකෘති මනස පිරිසුදුයි. ඒක මේ ආවරණය වෙන්නේ මේ කෙලෙස් දුක් වගේ දේවල් වලින්. ඒක යටපත් වෙලා තියෙන එක අදහස් කරා. ඔවුන්ගේ හැටියට ශාලිකා එකපාර මනස් දෙකක් තියෙනවා. සිත් දෙකක් තියෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ස්වභාවයෙන්ම පිරිසිදුයි සහ ඒක නීවරණ වලින් ආවරණය කරගන්නවා කියන එක ඒකේ සත්‍යතාවයක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ නේද? ඒක නිවැරදින්නේ නේද ස්වාමීන් වහන්සේ? අන්න හරි. දැන් අපේ අහලා ඇති නේද? පබස්තර මිදම් භික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං කියලා දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ කියන්නේ අපේ දේශනාවක් තියෙනවා සත්‍යයගේ මනස පිරිසුදුයි ප්‍රභාස්වරයි. එහෙමයි. ඇත්තම කියනවා ප්‍රභාස්වරයි. ඒක මේ ආගන්තුක නීවරණයන්ගෙන් කිලිට වෙනවා කියලා දේශනාවක් තියෙනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අහලා ඇති. කාරි ප්‍රසිද්ධයි මේ දේශනාව. ඒතකොට මේ දේශනාව තේරවාදීන් අර්ථකථනය කොහොමද බලන්න දැන් හොඳ කරුණක් ඔබතුමිය මතු කරේ. දැන් බලන්න මේ ඇති වෙන වෙනස. බුදුරජාණන් වහන්සේගේ මෙබඳු දේශනා ඒක ව්‍යවහාරිකයන් ළඟ තිබුණා. පවස්සන මිදම් භික්කවේ චිත්තං කියන දේශනාව මේ හැමෝගාම තිබිච්ච දේශනාව. එතකොට ඔවුන් අදහස් කරා එකෙන් මේ සත්වයාගේ ස්වභාවික මනස ප්‍රකෘති මනස පිරිසුදුයි වෙන කෙලෙස් සහිත වෙන මනසකින් තමයි මේක ආවරණය වෙලා තියෙන්නේ. කෙලෙස් සහිත මනසකින්. එතකොට ඔවුන්ගේ හැටියට එකපාර සිත් දෙකක් තියෙනවා. ප්‍රකෘති සිතයි සාමාන්‍යයෙන් අපි අද භාවිතා කරන ඒ කියන්නේ අපිට පහළන සිතයි. ථේරවාදීන් කෝ එහෙම එකක් නැහැ. මේ ප්‍රභාස්වර සිත කියලා කිව්වේ භවාංග සිතට. කිසිදු සත්වයකුගේ සතර අපායේ පහළ වෙන සත්වයාගේ භවාංග සිතත් ඒක අපි ඉදිරියට විස්තර කරගමු. ඒ භවාංග සිතේ අකුසල චෛතසික නැහැ. කුසල චෛතසිකත් නැහැ. ඒක විපාක සිතක්. අකුසල චෛතසික නැති හින්දා ඒක ප්‍රභාස්වරයි. ඒ පසුව පහළ වෙන ඒ කියන්නේ භවාංග හිත ඉපදලා නිරුද්ධ වෙනවා. අලුත් හිතක් ඉපදලා නිරුද්ධ වෙනවා. ඊළඟට ඒ භවාංග චිත්ත සන්තතිය නතර වෙලා වෙන සිත් ටිකක් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත්වල අන්න කෙලෙස් හටගත්තම අර භවාංග සිත කිලුටුනා නෙවෙයි ඒ පිරිසුදුව පැවචිත චිත්ත සංතානය චිත්ත පරම්පරාව කිලිටි වුණා කියලා තේරවාදීන් සැලකුවා. පැහැදිලිද? එතකොට අර කට්ටිය කියද්දී මේ සිත් දෙකක් වැඩ කරනවා කියලා තේරවාදීන් කිව්වා නෑ එකම චිත්ත පරම්පරාවක්. ඒකේ තියෙන මූල චිත්තය භවාංග චිත්තය සත්‍යයකගේ ප්‍රතිසන්දි භවාංග චුති කියන මූල චිත්තය මේ චිත්තය ප්‍රවාස්වරයි. ඒ චිත නිරුද්ධ වෙලා පසුව අරමුණක් එනකොට ඒ සිත නතර වෙනවා తాවකාලිකව. ඊළඟට පහළ වෙන සිත්වල කෙලෙස් හට ගන්නකොට එක සිතක් නෙවෙයි චිත්ත ප්‍රවාහයම කිලිටි වුණා යයි අපි සලකන්නට ඕන. කිලිටි වුණා යයි සලකන්නට ඕන. ඊට පස්සේ තේරවාදීන්ගේ ඔකට තව නිර්වචනයක් තියෙනවා. ඔය ක්‍රම දෙකකට ඔය විස්තර කරනවා. තව එකක් තමයි මේ සිත කියන්නේ අරමුණු දැන ගැනීමනේ. සිත කියන්නේ අරමුණු දැන ගැනීම. ඒකේ නැහැ මේ කුසල අකුසල බවක්. ඒක හරිය නිකන් වතුර වගේ පිරිසුදු වතුර වගේ. පිරිසුදු වතුරට සායන් ටිකක් දැම්ම මේක කහ වෙනවා, නිල් වෙනවා, ලුණු රහ වෙනවා, පැණි රහ වෙනවනේ. සීනි හැම දැම්මම නේද?
එතකොට ඒකට යම් යම් දේවල් මිශ්‍ර කරාම මේක වෙනම සංයුතියක් හැදෙනවා. පිරිසුදු වතුරවල වෙන ගති ඇති වෙනවා. ඒ වගේ තමයි සිත කියන එක අරමුණු දැන ගැනීමක් පමණයි. ඒකේ ලෝභ දෝෂ මොහ ආවම ඒ සිත කිලිටි වෙනවා. සිත හරියට දියසායම් ටිකක් වතුරට දැම්මා වගේ. ඒ නිසා සිත ප්‍රභාස්වරයි අකුසල චෛතසික ධර්ම නිසා මෙයා කිලිටි වෙනවා කියන එක තවත් තේරවාදෙහිම තියෙන නිර්වචනයක්. ටීකාවලින් නිර්වචනයක් තේරවාදයේ විදිහට. ඒතර ඔය විදිහට ගත්තම ඔය පවස්සර මිදම් වික්කවේ චිත්තං කියන එක තේරවාදීන් අර්ථකථනය කරේ වෙන ක්‍රම දෙකකට. භවාංග සිත ප්‍රභාස්වරයි පසුව පහළ වෙන සිත් වලින් චිත්ත ප්‍රවාහය කිලිටි වුණා නැත්නම් සිත කියන කර්මණු දැන ගැනීමක් විතරයි. ඒකේ කුසල අකුසල බවක් නැහැ. නමුත් ඒ සිතත් එක්ක මිශ්‍ර වෙලා පහළ වෙන අකුසල නිසා සිත කිලිටි වුණා කියලා සැලකුවා. නමුත් මේ ඒක විවහාරිකයන් කිව්වා එහෙම නෙවෙයි. ප්‍රභාස්වර සිත කියලා එකක් ස්වභාවයෙන්ම තියෙනවා. ඒක ආවරණය වෙලා තියෙන. ඒකට අපිට ප්‍රකට වෙලා නැත්තේ මේ වෙන සිතක් නිසා. මම තව කරුණක් මතක් කරන්නට ඕනේ. මෙන්න මේ වගේ අදහසක් අද වෙනකොට තායිලන්තේ ඉන්න තේරවාද වනගත සෙනසුන් වල තායිලන්තේ ෆොරස් මොනාස්ට්‍රීස් වල වනගත සෙනසුන් වල ඉන්න සමහර තේරවාදයේම උපසම්පදා වෙච්ච අපේ ගරු ස්වාමීන් වහන්සේලා සමහර කෙනෙක් මේ මතය දරනවා. සමාවෙන්න මට අපේ ස්වාමීන් වහන්සේ ඒ වගේ මතයන් දැරීම අපි දැන් තේරවාදයට අනුව බුද්ධ වචනේ නිර්වචනය කර ගැනීමක් අවබෝධ කර ගැනීමක් මේ කරන්නේ. දැන් අපි එතන ඉඳගෙන අපි ඒ දිහා බලලා කතා කරොත් ස්වාමීන් වහන්සේ පරම සෝය කියන්නේ නිර්වාණය ලබා ගැනීම සඳහා එවැනි මත දැරීම බාධාවක්ද අපේ ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි මම කියන්න හදන්නේ. ඒක තමයි මට කියන්නට අවශ්‍ය වෙන්නේ. දැන් ඔන්න දැන් ඒ ස්වාමීන් වහන්සේලාගේ අදහසක් තමයි භාවනාවෙන් කරන්න ඕනේ මොකක්ද දන්නවද? අර ප්‍රකෘති මනස පාද ගන්න එක. පිරිසුදු මනස පාද ගන්න එක. පිරිසුදු මනසෙන් සියල්ල දිහා සිහියෙන් බලාගෙන ඉන්න. ඒ පිරිසුදු මනසට සියල්ලම ඇති වෙනව නැති වෙනව පේන්න පටන් ගන්න. ප්‍රභාස්වර මනසට කියලා මම පෞද්ගලිකවම සාකච්ඡා කරලා තියෙනවා. මේක තමයි අපේ භාවනාවේ අරමුණ කියන එක උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. මේ තේරවාද වික්ෂුන් වහන්සේලාමයි. නමුත් බලන්න ඒකේ තියෙන්නේ සම්පූර්ණයෙන් තේරවාදයට පටහැනි වෙන අදහසක්. ඒක තාම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා මේ කතා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එතකොට දැන් ශාලිකා ප්‍රශ්නේ තමයි එතකොට කොහොමද අධිගමය කියලා. ඒකත් ඉතාම වැදගත්. ශාලිකා මේ අධිගමය අපි තීරණය කරන්න වෙන්නේ තේරවාදයට අනුවනේ. සර්වස්තිවාදීන් අතරත් තියෙනවා රහතන් වහන්සේලා. දැන් ඒක ව්‍යවහාරිකයන්ගෙත් රහතන් වහන්සේලා ඉන්නවා. ඔවුන්ගේ හැටියට මේ ප්‍රකෘති මනස පාද ගන්නට ඕනේ. ඒතර ප්‍රකෘති මනස පාදගත්ත කෙනා ඔවුන් කියනවා රහත් කියලා. ඒතර ඒ තායිලන්තයේ ඉන්න සමහර ස්වාමීන් වහන්සේලා ඒ தත්ත්වයට පත් වෙච්ච ප්‍රකෘති මනස පාදගත්තා කියලා සලකන ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා. නමුත් ථේරවාදයේ හැටියට ඔවුන් රහත් නෑ. ඒ නිසා මිනිස්සු මුලා වෙන තැනක් මේ අන්න අර ස්වාමීන් වහන්සේ රහත්. අර ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභී. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මමත් මාර්ගඵලලාභී. තව කෙනෙක් කියනවා මේ ස්වාමීන් වහන්සේත් මාර්ගඵලලාභී. දැන් කොහොමද තීරණය කරන්නේ? මිනිස්සු අසරණ වෙනවා. ඥානවන්තයෙක් කවදාවත් කෙනෙක් කිව්ව ඵලෙන් පිළිගන්නේ නැහැ නේ. කෙනෙක් කිව්ව ඵලෙන් පිළිගන්නේ නැහැ. එහෙමනම් මොකද්ද නිර්ණායකය? එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියන ධර්මයේ සත්‍යයක් තියෙනවා. සම්පූර්ණ ධර්මයේ වැරද්දක් නැහැනේ. මේ කියවෙන්නේ සමහර කරුණු ප්‍රධාන කරුණු ගැන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට කෙනෙක්ගේ රහත්භාවය හෝ නොරහත්භාවය තීරණය කරන්නට වෙන්නේ ධර්මයට අනුව. පොතපතේ විස්තර කරලා තියෙන කරුණ අනුව. ඒ නිසා කෙනෙක්ගේ මම නිතරම කියන කතාවක්. කෙනෙක්ගේ රහත්භාවය හෝ නොරහත්භාවය තීරණය කරන්නට වෙන්නේ ඒ බෞද්ධ නිකායේ තියෙන ධර්මයට. ඒතර අපිට කියන්න පුළුවන් අර වගේ ප්‍රතිපදාවක් පිරුවොත් තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. හැබැයි ඔවුන්ගේ ධර්ම විග්‍රහයට රහත් වෙන්නට පුළුවන්. හරිනේ? එතකොට තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. ඊට පස්සේ ශ්‍රාවකයාට එන්නේ එහෙමනම් ඔබ හරි, ඒ කියන්නේ ඔබට ගැළපෙන සුදුසු ඔබ පිළිගන්නා වූ අදහසේ ඉන්නට. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ඇයි ස්වාමීන් වහන්සේට කියන්න බැරි තේරවාදයේ හරි අනිත් ඒවා වැරදි කියලා. එහෙම නෙවෙයිනේ. අපි ඥානවන්තයෝ වුණාම මම හරි හෝ වැරදි හෝ කියන කතාවෙන් මිනිස්සු පිළිගන්නව නැහැ කියලා එකක් නැහැනේ නේද? මම කියන හරි කියන එකකින් නම් මිනිස්සු පිළිගන්නේ. ඒ පිළිගැනීම සාර්ථක නැහැ. තමන්ම තේරුම් ගන්නට ඕනේ මේක හරි හෝ වැරදිද කියන එක. එහෙනම් මේක හරියට ගැඹුරෙන් අධ්‍යයනය කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මට කියන්නට තියෙන්නේ ඒ වගේ ක්‍රමවලින් භාවනා කරා කියලා තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. හැබැයි ඔබ ඕන් එක කතා කරොත් ඒ ස්වාමීන් වහන්සේලා එක සාකච්ඡා කළොත් ඔවුන් දැඩිව ප්‍රකාශ කරනවා මේ විදිහට ගියොත් රහත් වීමක් කියලා. මේ තමයි ආරියහත්ය කියලා. ඒතකොට මේක සංවාදයෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අපිට පැහැදිලි වෙන්නට ඕනේ ඔබ තේරවාදය නම් අධ්‍යයනය කරන්න. තේරවාදයේ මුලින් නම් හොඳට පැහැදිලිව තේරුම් ගන්න. එතකොට එයට අනුව ඔබට තීරණය කරන්නට පුළුවන්
කෙනෙක් රහත්ද නැද්ද කියන එක. එතකොට ඒ නිසා මම අපු ප්‍රශ්නයට දැන් ඒක ව්‍යවහාරිකයන්ගේ ඔය වගේ ලක්ෂණ තිබුණේ ඒ ටික කැටි කරොත් එහෙම ඔවුන්ගේ හැටියට දේවල් වල සාරයක් නැහැ තියෙන්නේ නම් විතරයි ව්‍යවහාරයක් විතරයි නම් ටිකක් තමයි තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයේ එකම අර්ථයකට කැටි කරන්නට පුළුවන්. ඒ සියලු ධර්මයේ සාරය එකම නුවණකින් තමයි අවබෝධ කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එකම නුවණකින් බුදුරජාණන් වහන්සේ මනුස්සත්වයෙන් ඉක්මවලා ලෝකෝත්තර මට්ටමකින් වුන් සැලකුවා. ඒ වගේම සත්වය අතර ප්‍රකෘති සිතක් තියෙනවා. ඒ සිත අතිශයින්ම ප්‍රභාස්වරයි අතිශයින්ම පිරිසුදුයි. ඒ ආවරණය වෙන්නේ තවත් කෙලෙස් සහිත සිත් වලින් දුකෙන් සහ කෙලෙස් වලින් තමයි ඒක ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අදහස් සමහර ස්වාමීන් වහන්සේලා ථේරවාදයේ ඇතුළත් අද කාලේ දරනවා කියන එකත් මම විශේෂයෙන් මතක් කරන්නට යෙදුණා. හොඳයි ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් සමග සම්බන්ධ වන්න සිරස FM පන්සිල් මළුවේදී සූදානම් වනවා. අපි කෙටි විරාමයකට ගිහිල්ලා එහෙමනම් මුණ ගැහෙමු. තුන් සිත පහදන පන්සිල් මළුව. සුබෝදෑසනක් තෙරුවන් සරණයි. අද සිරස FM පන්සිල් මළුවේදී අපි කතා කරන කාරණා මේ අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරන අපේ දේශනාවට අදාළ කාරණා විශේෂයෙන්ම ථේරවාදයට අනුව සම්බුදු දහම සම්බුදු වචනය තේරුම් ගැනීම කියන ඒ නිමිත්ත මත පිහිටා තමයි මේ සියලු සාකච්ඡාවන් සිද්ධ වෙන්නේ. ඔබට ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන් ස්වාමීන් වහන්සේගෙන් පහදා ගන්න. ඒ සඳහා මා කලින්ම ඔබට දුරකථන අංකය සිහිපත් කළා 0112 84 88 අපේ දුරකථන අංකය කතා කරලා කියන්න. ස්වාමීන් වහන්සේට ඉදිරි කාලේදී ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අපි සූදානම් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපි කලින් වතාවේ පරමාර්ථ සහ ප්‍රඥප්ති හොඳින් තේරුම් ගත්තා. ඔබ වහන්සේ හොඳින් පැහැදිලි කර දුන්නා අපිට. එම පරමාර්ථ අතුරින් අවබෝධ කර ගැනීමට වඩාත්ම පහසු රූප පරමාර්ථය කියලා ස්වාමීන් වහන්සේ අපි අහලා තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ සිද්ධ වෙනවා නම් ඉතාමත් වටිනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඉතින් බොහොම හොඳයි. මොකද අපි දැන් ථේරවාදයේ සිද්ධාන්තත් අධ්‍යයනය කරන්න එපයි. ඉතිහාස කතා වගේම සිද්ධාන්තත් අපි ක්‍රමානුකූලව අධ්‍යයනය කරගෙන යන්න ඕන. විශේෂයෙන් භාවනාවට අවසානයේදී එන්නට ඕන. ඉතින් ඒකෙදී අපි දැන් කලින් වතාවේ පරමාර්ථයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද කියලා කතා කරා. පරමාර්ථයක තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ආවේනික වෙච්ච ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒ වගේ මේක තවදුරටත් බෙදන්නට බෑ. ඒවා තමයි පරමාර්ථවල තියෙන මූලික ලක්ෂණ. ප්‍රඥප්ති කියලා කියන්නේ ඒවා අනුසාරයෙන් පරමාර්ථ අනුසාරයෙන් හිතෙන් ගොඩනගාගත් අදහස් ටිකක් කියන එක. එතකොට මේ පරමාර්ථ අපි ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් කතා කරා. චිත්තය, චෛතසිකය, රූපය සහ ඒ වගේම නිර්වාණය කියලා එකක් තියෙනවා. ඒ නිර්වාණය අපි දාන්නේ අසංකත පරමාර්ථය කියන කොටසට. සංකත පරමාර්ථවල චිත්තය, චෛතසිකය, රූපය. චිත්ත, චෛතසික, රූප අතරින් වඩාත්ම තේරුම් ගැනීමට පහසු පරමාර්ථය තමයි රූප පරමාර්ථය. රූප පරමාර්ථය. රූපය පිළිබඳව ථේරවාදයේ ඇතුළත නිර්වචන තුනක් තියෙනවා. රූපය සම්බන්ධයෙන් නිර්වචන තුනක් තියෙනවා. රුප්පතීති රූපං කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයෙන් එන නිර්වචනය. රුප්පතීති රූපං. රුප්පණය වෙන නිසා රූප කියලා කියනවා. ඒක බලන්න මොකද්ද රුප්පණය කියලා කියන්නේ? රුප්පණය කියලා කියන්නේ බාහිර ප්‍රත්‍ය හේතු කරගෙන වෙනස් වීම කියන එක. බාහිර ප්‍රත්‍ය හේතු කරගෙන වෙනස් වීම. දැන් රූප ගත්තම තියෙනවානේ අපි දන්නවා හත පඨවි ආපෝ තේජෝ වායෝ කියලා තියෙනවා නේද? එතකොට දැන් අපි ගත්තොත් ඉටිපන්දමක් ගන්න. අපි රේරුකාණ සානාසේ දීලා තියෙන උපමාවම ගමුකෝ අපි. ඉටිපන්දමක් ගත්තොත් ඒ ඉටිපන්දමේ තද ගතිය වැඩි. නමුත් ඒකේ ඇලෙන බැඳෙන ගතියකුත් තියෙනවා. ඒ වගේම උෂ්ණත්වයක් තියෙනවා, පුම්බවපු ගතියකුත් තියෙනවා. නමුත් ඒ සියල්ලෙම තද ගතිය ප්‍රොමිනන්ට් නැත්තම් වැඩි. දැන් මේකට බාහිර ප්‍රත්‍ය උෂ්ණත්වයේ ගින්දර ලං කරාම මොකද වුනේ? මේක දිය වුණානේ නේද? එතකොට මොකද්ද වෙන්නේ ථේරවාදයේ හැටියට? මේ බාහිර උෂ්ණය වදිනකොට මේ රූපවලට සතර මහා ධාතු වලට වදින. මේ ඇත්තටම ගත්තොත් මේ සතර මහා ධාතු බෙදාගෙන යනකොට මේ බාහිර රූපේ බදන් යනකොට අපිට අවසාන අංශුවක් හම් වෙනවා. ථේරවාදයේ ඇත්තට මේ කතා කරන රූප කලාපය කියලා අපි. රූප කලාපය කියන්නේ භෞතිකව තවදුරටත් බෙදිය නොහැකි කුඩාම අංශුව කියන එකයි. ඒ කුඩාම අංශුව සකස් වෙලා තියෙන්නේ තද ගතිය, ඇලෙන බැඳෙන වැగిරෙන ස්වභාවය, සීතය, උෂ්ණය සහ පුම්බවන ගතිය කියන ගති ස්වභාව හතරක එකතුවක් තමයි මේ රූප කලාපය කියලා කියන්නේ. එතකොට මේ රූප කලාප තමයි අර පරමාණු තියෙන වගේ රූප කලාප ගොඩක් තමයි තියෙන්නේ ථේරවාදයේ හැටියට. එතකොට අර ගින්දර ලං වෙනකොට උෂ්ණාධික රූප කලාප ඒවා ලං වෙනකොට මොකද වෙන්නේ? අර ඉටිපන්දමේ තිබිච්ච රූප කලාප වල යම් සංයුතියක් තිබුණානේ. පඨවි ආපෝ තේජෝ වල යම් සංයුතියක් තිබුණා. ඒ සංයුතියට යම් බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වල පොඩි වෙනසක් සිද්ධ වෙනවා ඒ වෙලාවේදී. ඒකට කියනවා කලාප අභ්‍යන්තර රූපණය කියලා. ඒක හරියට නිකන් මාවකට ගන්න අපි හොඳ රටක හොඳට ආණ්ඩුව ෆන්ක්ෂන් වෙන්නේ නැත්තම් පවතිනකොට එකපාරට රට ඇතුලෙන් අභ්‍යන්තර කෝලාහලයක් ඇති වෙනවා. මොකද රටම කැළඹෙනවා නෙවෙයි. රටේ තියෙන සියලු සංස්ථා බිඳ වැටෙන්න පටන් ගන්නවා. අක්‍රිය වෙන්න පටන් ගන්නවා.
මිනිස්සු ජීවිතය අඩාල වෙනවා. ඒ වගේ අර පැවති රූප කලාපයේ පැවතිච්ච සංයුත්තේ යම් වෙනසක් සිද්ධ වෙනවා. සියුම් වෙනසක්. ලොකු එකක් නෙමෙයි සියුම් වෙනසක් අස්ථාවර භාවයක් ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒක නිසා ඒ කලාපය බිඳෙනවා. ථේරවාදයේ හැටියට ඊටාම කුඩා කාලයකින් රූප කලාප බිඳෙනවා, අලුත් කලාප අට ගන්නවා. ඒ කලාපයේ වෙනසක් ඇති වුණාම ඒ අලුතෙන් හටගන්න කලාපවල තියෙන සංයුතිය పూర్ව කලාපවලට වඩා වෙනස් වෙනවා. අලුතෙන් හටගන්න කලාපවල සංයුතිය పూర్ව කලාපවලට වෙනස් වෙනවා. පහර ලැබපු කලාපයේ යම් වෙනසක් ඇති වුණා. යම් අස්ථාවර භාවයක් ඇති වුණා. ඒ අස්ථාවර භාවය නිසා හටගන්න කලාපය ටිකක් වෙනස්ව හටගන්නවා. එතකොට හටගන්න ටික ආපෝ අධිකව. ඒ කලාපවල ඒක ඇත්තට විස්තර කරන්නට ඕනේ අන්තර් කලාපීය වශයෙන්. ඒක මම ඉදිරි ප්‍රශ්නයකදී ඔක විස්තර කරගන්නම්. එතකොට ඒ ටිකක් අපි කියනවා ඒ තිබිච්ච කලාපවල කලාප සමූහයක් ගැන හිතන්න. ඒ සමූහයේ පටවිය අධිකයි පොදුවේ ගත්තම. එතකොට අර කලාප අර පහර වැදුනම මොකද වෙන්නේ? ඒ කලාපවල සංයුතිය පොඩ්ඩක් බිඳ වැටෙනවා. ඊළඟට හටගන්න කලාපවල වැగిරෙන ගතිය, වැగిරෙන ස්වභාවය වැඩි. මේකට කියනවා රුප්පණය කියලා. ඒ කියන්නේ ස්වාමිනහස පටවි ගතිය අඩු වෙනවා කියන එකද අපේ ස්වාමිනහස? අන්න හරි. පටවි ගතිය අඩු වෙන්නේ තිබිච්ච කලාපේ නෙවෙයි ඈ. තිබිච්ච කලාප නෙවෙයි. අලුතෙන් හටගන්න කලාප හටගන්නේ වෙනස් සංයුතියකින්. ඒවල වැగిරෙන ස්වභාවය වැඩි. තිබිච්ච කලාප පටවි ආපෝ වුණා නෙවෙයි මේ කියන්නේ. එතකොට ඒ විදිහට ගත්තම රූප පරම්පරාවේ එතකොට යම්කිසි බාහිර ප්‍රත්‍යක් වැදුනා ඇවිල්ලා පහර දුන්නාම කලාප අභ්‍යන්තරයේ පොඩි වෙනසක් ඇති වෙනවා. ඒකට කියනවා අභ්‍යන්තර රුප්පණය කියලා. ඊළඟට පසුව පහළ වෙන කලාපවල වෙනස් ස්වභාව ඇති වෙනවා. ඒකට කියනවා සන්තති රුප්පණය කියලා. ඒ සන්තති රුප්පණය කියන එක තේරුම වෙනස් වීම කියන එකයි. එතකොට කලාපය ඇතුළේ යම් වෙනසකට භාජනය වෙනවා. ඒ පරම්පරාවේ යම් වෙනසකට භාජනය වෙනවා. ඒතර පැහැදිලිව දැකිය හැකි වෙනසක් දිස් වෙනවා. ඝනව තිබිච්ච ඉටිපන්නම දිය වෙනවා. ඒකට හේතුව මොකද්ද ස්වාමිනහස? ඒක ධර්මතාවක්ද මොකක්ද ස්වාමිනහස? ඒක තමයි රූපයේ හැටි. රූපේ හැටි. ඒක ඔතනින් එහාට ගියොත් විස්තර කරන්න බැරි වෙනවා ශාලිකා අපිට. ඒ කියන්නේ උදාහරණයකට බුදුදහමේ විස්තර කරපුවා සීමාවක් තියෙනවා. ඒක විද්‍යාවෙත් එහෙමයි. දැන් උදාහරණයකට කවුරුහරි අහුවොත් එහෙම ඇයි විද්‍යාත්මකව ගත්තොත් බිග් බෑන් එකෙන් මේව හටගෙන තියෙන්නේ. ඒතර කවුරු හරි අහුවොත් එහෙම ඇයි එනර්ජිය නැත්තම් ශක්තියක් හැදි වුණේ මේ බිග් බෑන් එකෙන් කියලා ඇයි කියන එකට උත්තර දෙන්න බෑ අපිට විද්‍යාත්මකව. වෙලා තියෙනවා වෙච්ච එක විස්තර කරනවා. ඒ වගේ බුදුදහමේ ගත්තොත් කවුරු හරි අහුවොත් ඇයි මේ සිත අරමුණක් ගන්න කියලා අහුවොත් කියන උදාහරණයකට ඒකට උත්තර නැහැ. ඒක හැටි සිතේ හැටි. ඒක තමයි ලෝකේ ධර්මතාවය. බාහිර ප්‍රත්‍යය ලැබෙනකොට ওই විදිහට වෙනස් වීමට ලක්වීම තමයි රූපේ ස්වභාවය. රූපේ හැටි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම වලට රූප කියලා විවරණය කරේ. බාහිර ප්‍රත්‍ය නිසා තියෙන කලාපවල යම් වෙනස් වීමක් වශයෙන් උත් පරම්පරාවල යම් වෙනස් වීමක් වශයෙන් උත් භාජනය නිසා ඒවට රූප කියලා විවහාර කරනවා. ඒ වගේම උතන තව තියෙනවා අන්තර් කලාපීය රූපණය කියලා එකක්. ඒ කියන්නේ ඔය රූප කලාපයක් ගත්තට ඒ රූප කලාප අතරත් යම් සම්බන්ධයක් තියෙනවා. ඒක මම විස්තර කරනවා ඉදිරියට. කලාප අතර සම්බන්ධයක්. ඒ කලාප අතර තියෙන බන්ධනය, කලාප අතර තියෙන උෂ්ණාදී බලපෑම, ඒ වගේ කලාප අතරත් යම් සතර මහා ධාතුර බලපෑමක් තියෙනවා. ඒ බලපෑමෙත් යම් වෙනසක් සිද්ධ වෙනවා මේ බාහිර සීත උෂ්ණාදිය ගැටෙනකොට. විශේෂයෙන් ওই ද්‍රව භාවයේ, ගලන භාවයේ ඇති වෙන්නේ ওই අන්තර් කලාපීය සතර මහා ධාතු වල වෙනස්කම නිසා. ඉතින් ওই විදිහට බාහිර ප්‍රත්‍යක් හේතු කරගෙන කලාප අභ්‍යන්තරෙහි අන්තර් කලාපීය වශයෙන්, ඒ කියන්නේ කලාප අතර සහ පරම්පරා පසුව හටගන්න රූප කලාපවල වෙනස් වීමක් සිද්ධ වෙනවා. එසේ වෙනස් වීමට භාජනය වන දේවල් වලට රූප කියලා කිව්වා. එතකොට නිකන් සාමාන්‍ය ව්‍යවහාරයෙන් ගත්තොත් දිය වෙන දෙය. සීතට ගියොත් එහෙම ගල් වෙනවා නම් යමක්. උෂ්ණයකට ගියාම දිය වෙනවා නම් යමක්. විකෘතියකට පැමිණෙනවා නම් මේ දේවල් තමයි රූප කියලා කිව්වේ. නාමයට එහෙම වෙන්නේ නැහැ. නාමයේ ඒ වගේ පහර ලබන්නේ නැහැ. අර බාහිර දෙයකින් පහර ලක් වෙන්නේ නැහැ. මොකද ඒක අරූපී දෙයක් නාමය කියලා කියන්නේ. රූපේ අර විදිහේ පහර කෑමකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නිර්වචනයේ රූප කියලා කියන්නේ ඔහොමයි. ඊළඟට නිර්වචනයක් අපිට හම් වෙනවා මූල ටීකාවේ රූපයතිති රූපං කියලා. රූපයතිති රූපං කියලා කියන්නේ ඒකත් හරි ලස්සන නිර්වචනයක්. දැන් ඔන්න අපි අපේ අනිත් කෙනාගේ හිත තියෙන එක අපිට ලේසියෙන් කියන්න බෑනේ මොනවද හිතන් ඉන්නේ කියලානේ. සමහරලාට හොඳට hina වෙලා ඉන්නවා අපි ගැන තරහින් ඉන්නේ. සමහරලාට තරහෙන් වගේ ඉන්නවා හරිම හොඳ කරුණාවක් තියෙනවා. දෙමව්පියන්ගේ තියෙන නේ දරුවන්ට බනිනවා නමුත් හිත ඇතුලේ කරුණාව තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තම පරසිට විජානන නුවණින් ඉන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් මොනවද හිතන් ඉන්නේ කියලා. නමුත් සාමාන්‍ය කෙනාට තේරුම් ගන්න බෑ. සාමාන්‍ය කෙනා ඒක තේරුම් ගන්න ඕනේ අරයාගේ විස්තරය අහලා. සමහරට එකම පුටු ඉඳන් ඉන්නේ අනිත් කෙනාව මරන්න හිතනවා වෙන්න පුළුවන්. අනිත් කෙනාව තනතුරෙන් පහ කරන්න හිතනවා වෙන්න පුළුවන්. එකට කකා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ කරුණ අපි අනිත් කෙනාගේ හිතේ තියෙන එක අපි නිසකව දැනගන්නේ කොහොමද? එයාගේ වචනය අහලානේ. මම මෙහෙම ඔයාගෙන හිතුවා.
මම මෙහෙම කල්පනා කියන එක ඇහුවම තමයි එහෙනම් මෙයා මං ගැන මෙහෙම හිතලා තියෙනවා කියලා අපි තේරුම් ගන්න. නිෂ්ඨාවට තේරුම් ගන්න. හැබැයි බලන්න අපි ඒ වගේ දැන් සමහරලාට දැන් ගොඩක් ශෝකයෙන් එහෙම ඉන්නකොට ඒක ටිකක් පේනවා අනිත් කෙනාට. නමුත් ඇතුලේ හිතේ ඇතුලේ ප්‍රශ්නයක් තියාගෙන අපිට ඉන්න පුළුවන් පිටට නොපෙන්නනේ. මේ මොන තරම් ඉන්නවනේ මිනිස්සු. හැබැයි බලන්න අපේ කයේ තුවාලයක් වුණොත් ඒක පිටට හංගන්න පුළුවන්ද? ඒක බෑනේ නේ එක්ක රෙද්දකින් වහන්න බෑ. එහෙම නැත්තම් ඒක පේනවා. ඒක දිස් වෙනවා. අපේ කය ගින්නට පිලිස්සුනොත් ඒක දිස් වෙනවා. ඒ විදිහට රූපය කියන එක නම අනිත් කෙනාගෙන් විස්තර අහන්න ඕනේ අපිට දැකලම තේරුම් ගන්න පුළුවන්. අපිට ඒක ස්පර්ශ කරලා තේරුම් ගන්න පුළුවන් ලොකු වෙනසක් වෙලා තියෙනවා මෙයා කය කියලා. ඒ විදිහට ගත්තම දැන් කෑමක රසක් බලන්නකෝ. කෑමක රස කියන එකයි වචනෙන් ඉහින්න ඕනේ අපිටම කාලා තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට ගත්තම මේ රූප ධර්මයෝ තමන්ම ප්‍රකට වෙනවා. තමන්ම ප්‍රකට වෙනවා කියලා කියන්නේ අනිත් කෙනාට පැහැදිලි වෙනවා. නාම ධර්ම එහෙම නෙවෙයි. අනිත් කෙනාගේ වචනේ අහලයි අපි තේරුම් ගන්න. එසේ තමන්ම ප්‍රකට වෙන දේවල් වලට රූප කියලා කියනවා. පැහැදිලිද? ඒක දෙවෙනි නිර්වචනය. පළවෙනි එක තමයි රුප්පණය වෙන නිසා වෙනස් වෙන නිසා රූප වෙනස් වෙනවා කියලා කියන්නේ ඉපදිලා බිඳිනවා කියන එකේ අර කියපු විකෘති වෙනස් කියන වෙනස් ස්වභාවයකටපත් වීම බාහිරපත් වීම නිසා ඊට පස්සේ ඒක තමයි තමන්ම ප්‍රකට වෙන නිසා රූප. තුන්වෙනි නිර්වචනය අපිට හම්බ වෙනවා රේරුකාණේ චන්දවිමල සංස්කෘතික පොතේ උන්වහන්සේ කියන විදිහට රූප කියලා කියන්නේ මේ බාහිර අපිට ඇහැට කනට පේන්න තියෙන දේවල් සියල්ලම රූප. ලෝක විවාහරය හැටියට. ඒ රූප බෙදාගෙන ගියාම අපිට හම්බ වෙන අවසානයේදී යම් සියුම් ධර්ම ටිකක් පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕදාහදී. එතකොට මේ ලෝකේ රූපයයි විවහාර කරපු ගස්ගල් පර්වත ආදිය සැදිලා තියෙන මූල ධාතු වලට රූපවල මූල ධාතු වලටත් රූප කියලා විවහාර කරනවා. ඒක තුන්වෙනි නිර්වචනය. මේ තමයි ථේරවාදයේ හැටියට රූපය නිර්වචනය කරන ක්‍රම තුන. හොඳයි. ඔබ වහන්සේ ඒ ආකාරයෙන් අපිට ඒ කාරණය පැහැදිලි කරද්දී අපි ඊළඟ අවස්ථාවට යමු වන්නට කලින් ඔබට සිහිපත් කරනවා පන්සිල් මළු අහන ශ්‍රාවක ඔබට තථාගතයන්න් වහන්සේ රූපය පිළිබඳව දේශනා කර ඇති ආකාර තුනක් තිබෙනවා කියන කාරණය ඔබ සමහරක් අසා තිබෙන්නට පුළුවන්. අපි මේ පිළිබඳවත් ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. අද සිරස FM පන්සිල් මළුවේදී අපිට මෙම කාරණා පැහැදිලි කර දෙන්නේ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ග විහාරේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. සුබෝදෑසන තෙරුවන් සරණයි. සිරස FM පන්සිල් මළුවේ ඔබ සිටින්නේ. ඇත්තටම මේ කාරණා එකින් එක අහගෙන ඉඳද්දී ඔබට තේරෙන්න ඕනේ මේ වෙනකොට අවබෝධ වෙන්න ඕනේ යම්කිසි අරමුණක් ඇතිව තමයි මේ සියල්ල කරන්නේ කියලා. අපේ ජීවිතේ අපි එහෙන් මෙහෙන් ඇහිඳගෙන යන ගමනකට වඩා ඒ මොහොතේ පහළ වෙන සිතුවිල්ලක් එක්ක හදාගන්නා ඉදිරියකට වඩා අපි යම්කිසි කාරණයක් මත පිහිටලා ඒ අනුව අපේ ඉදිරිය සකසා ගන්නවා නම් වඩාත් වටිනවා. විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගය යන ගමන ඒක එහෙමමයි කියන එක ඔබට බොහොම කරුණාවෙන් මතක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් හොඳින් අපිට රූපය පිළිබඳව පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන්න් වහන්සේ රූපය පිළිබඳව දේශනා කර ඇති ආකාර තුනක් තිබෙන බව ඔබ වහන්සේ අපිට මීට කලින් මතක් කර තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ඒ ගැන පැහැදිලි කිරීමක් අපිට කරගන්න පුළුවන්ද මේ අවස්ථාවේදී? තෙරුවන් සරණයි ශාලිකා. ඇත්තටම රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රම තුන තමයි උස්සද වශයෙන්, අසාධාරණ ලක්ෂණ වශයෙන් සහ ස්වභාව වශයෙන්. ඒ කියන්නේ සමහර දේශනා තියෙනවා දැන් අහලා ඇති පඨවි ධාතුව මොකක්ද කියලා අහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි නිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං කියලා කොටස් 19ක් සූත්‍රයේනේ 19යි අපිට සමහර පොත්වල 20ක් අපිට හම්බ වෙනවා. සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ පඨවි කොටස් 19යි. එතකොට පඨවිය කියන්නේ මේ කෙස්ලොම් කියලා අර්ථකථනය කරපු ක්‍රමවේදයක් තියෙනවා. හේතුව මොකද මේ කෙස්වල පඨවි ගතිය වැඩි. ලොම් වල පඨවි ගතිය වැඩි. නියදත් වල පඨවි ගතිය වැඩි. එකෙන් කියවෙන්නේ අනිත් ධාතු හතර එකේ නැහැ කියන එක නෙවෙයි. ඒකේ නැහැ කියන එක නෙවෙයි. ඒ නිසා උත්සන්න භව වශයෙන් දැන් අපි ගත්තොත් එහෙම අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං සේදෝ මේදෝ මේ වගේ ලක්ෂණ ගත්තම දහඩිය සැරව ඊට පස්සේ රුධිරය කඳුළු වගේ දේවල් ආපෝ ගතිය වැඩි. ඒ නිසා ඒවා ආපෝ ධාතුව ලෙස හඳුන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අධික ස්වභාවය යම් හතර මහා ධාතුවේ යම් ධාතුවක් යම් දෙයක අධික නම් ඒ දෙය ඒ ද්‍රව්‍ය කෙස් කියන්නේ ද්‍රව්‍යයක් නේ. ලොම් කියන්නේ ද්‍රව්‍යයක්. දතක් කියන්නේ ද්‍රව්‍යයක්. ඒ ද්‍රව්‍ය ඒ උත්සන්න ධාතුව ලෙස හඳුන්වලා තියෙනවා. ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ තමයි අසාධාරණ වශයෙන් ගත්තම ඇස ගන්නකො ඇස. චක්කු සෝත ගාන જીවහා කාය කියන ඒවා ගත්තම
චක්ෂුව කිව්වම මෙතන තේරවාද නිර්වචනයේ හැටියට දැන් සතිපට්ඨාන සූත්‍ර අටුවා හැටියට චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති. චක්ෂුව ප්‍රිය රූපයක්. අපි කැමති රූපයක්. අපි ඇලෙන රූපයක්. එතකොට ඒ චක්ෂුව කියනකොට එතන ගන්නේ මේ මුළු මාංශ ඇසම. ඒ මාංශ ඇස ගත්තාම එතන ඇසේ බෝලයක් නේද තියෙන්නේ. ඇහි පිල්ලම් තියෙනවා. ඒ ඔක්කොම ඇතුළත් කරලා ඇහි බැම මේ සියලුම ඒ කෑල්ලම තමයි ඇහැ කියලා අරන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට එතන තියෙනවා පඨවි ධාතුවක් එතන තියෙනවා. ආපෝ ධාතුවක් එතන තියෙනවා. තේජෝ ධාතුවක් තියෙනවා. නමුත් ඒ තියෙන කොටසෙහි ශරීරයේ වෙන කිසිදු තැනක නැති විශේෂ රූපයක් තියෙනවා. රූපයට සංවේදී වෙච්ච චක්ෂුර් ප්‍රසාදය කියලා එකක්. චක්ෂුර් ප්‍රසාදය. රූපයට සංවේදී ගතිය. ඒ චක්ෂුර් ප්‍රසාදය වෙන තැනක නැහැ. ඒ ඇස් බෝලේ නැත්නම් ඒ ප්‍රදේශයේ විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශයේම තියෙන එතනට විතරක් ආවේනික වෙච්ච චක්ෂුල් ප්‍රසාදය නිසා ඒ මුළු තැනටම චක්ෂුව කියලා කිව්වා. ඒකෙන් කිව්වේ චක්කු කියලා කියන්නේ එතනට. ඒකෙන් කියන්නේ එතන සතර මහා ධාතු නැහැ කියන එක නෙවෙයි. සෝත කියලා කිව්වේ කනට. කනේ තියෙනවා ශබ්දයට සංවේදී රූපයක්. ඒ රූපේ වෙන තැනක නැහැ ශරීරේ. ඒ රූපේ නිසා මුළු කනටම සෝත කියලා කිව්වා. ඒ වගේම ගාන ජීවහා කියවත් කය කියන එක මුළු කයම පැතිරලා දෙනවා කාය ප්‍රසාදය කියන එක. හැබැයි අර කියපු චක්කුසෝත ගාන ජීවහා කියන තැන්වලත් ඒ මාංශ දිවෙත් අපිට කායික සංවේදනා තියෙනවනේ. ඇහෙත් තියෙනවනේ. ඇහැට ඇඟිල්ලෙන් ගන්නොත් දෙන්නේ ඒකට. ඉතින් ඒක මුළු කයෙන් පැතිරිච්ච එකක් කාය ප්‍රසාදය කියන එක. ඒක මුළු කයෙම තියෙන එකක්. ඉතින් ওই විදිහට ගත්තම අසාධාරණ ධාතු වශයෙන් අසාධාරණ ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ සමහර රූප හඳුන්වලා තියෙනවා. ඒතර ඇස කිව්වම එතන චක්ෂු ප්‍රසාදයේ තියෙන නිසා චක්ෂු ප්‍රසාදයේ ඇතුළු ඒ සියලුම ධාතු ටික තමයි ඇස කියලා අරන් තියෙන්නේ. කේසා කියලා ගත්තම සතර මහා ධාතුම තියෙනවා. හැබැයි පඨවි ධාතුව වැඩි නිසා ඒකට කෙස් කියලා කියනවා. පඨවි කෙස් පඨවි කියලා හඳුන්වලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පඨවි ආපෝ තේජෝ ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕදා චක්කුසෝත ගාන ජීව ආදී මේ ද්‍රව්‍යමය ස්වરૂපයෙන් හඳුන්වලා තියෙනවා. ද්‍රව්‍ය වශයෙන්. හැබැයි ඒ කොහොමද ඒ කරුණු දෙකක් මත යම් ද්‍රව්‍යයක යම් ධාතුවක් වැඩි නම් ඒ ද්‍රව්‍යම ධාතුවේ නමින් හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ කෙස් තමයි පඨවි. ලොම් තමයි පඨවි කියන එක දේශනාව. ඒ වගේම යම් ද්‍රව්‍යයක යම් රූප කොටසක වෙන තැනක නැති එතනට විතරක් ආවේනික රූපයක් තියෙනවා නම් චක්කුසෝත ගාන ජීවහා කාය වගේ ප්‍රසාද රූප තියෙනවා නම් ඒ මුළු වස්තුවම චක්කුසෝත ගාන කියලා හඳුන්වලා තියෙනවා. ඒක අසාධාරණ රූප වශයෙන්. ඊට පස්සේ තුන්වෙනි දේශනාව තමයි ස්වභාව ලක්ෂණ වශයෙන්. දැන් ගත්තොත් එහෙම ධාතු 18 ආයතන 12 වගේ දේශනාවක් ගත්තොත් දැන් හොඳට හිතන්න කෙස් ටික ගන්නකො. කෙස් ගත්තම මේ කෙස් වල දැන් ධාතු බෙදීම ගත්තම ඒ තියෙනවා අපිට අපි ගන්නවා සාමාන්‍යයෙන් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ගන්ධ ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. නැත්නම් වෙන විදිහකට ගත්තොත් චක්කු සෝත ගාන ජීවහා කාය, රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා ධාතු 18ක් තියෙනවා. කෙස් ටික ගත්තම ඒ කෙස් වල වර්ණයක් තියෙනවා. ඒ වර්ණය තමයි රූප ධාතුව. ඒ කෙස්වල ගන්ධයක් තියෙන එක තමයි ගන්ධ ධාතුව. ඒ කෙස්වල රසයක් තියෙනවා දිව ගෑවුවොත් ඒක රස ධාතුව. ඒ කෙස්වල තද ගතියක් තියෙනවා. ඒ කෙස්වල උෂ්ණ ගතියක් තියෙනවා. ඒ කෙස්වල හුඹවපු ගතියක් තියෙනවා. ඒක තමයි පොට්ටබ්බ ධාතුව. ඒ කෙස්වල ආපෝ ධාතුව තියෙනවා. ඒකට එන්නේ ධම්ම ධාතුව යටතේ. දැන් බලන්න එකම කෙස් ගහෙහි රූප ධාතුව තියෙනවා. ගන්ධ ධාතුව තියෙනවා, රස ධාතුව තියෙනවා, පොට්ටබ්බ ධාතුව තියෙනවා, ධම්ම ධාතුව තියෙනවා. එතකොට මේ ධාතු දේශනාව බැලුවම ඒක ද්‍රව්‍ය වශයෙන් කරපු දේශනාවක් නෙවෙයි. ඒ කෙස්වල තිබිච්ච ඇහැට සංවේදී ගතිය තමයි රූප ධාතුව. කයට සංවේදී ගතිය තමයි පොට්ටබ්බ ධාතුව. නාසයට සංවේදී ගතිය තමයි ගන්ධ ධාතුව. දිවට සංවේදී ගතිය තමයි රස ධාතුව. මනසින් දත හැකි ස්වභාවයක් තමයි ධම්ම ධාතුව. ඒ කියන්නේ ඒකේ නැහැ සප්පටිග ස්වභාවය. එතකොට මේ ධාතු දේශනාව ආයතන දේශනාවත් එහෙමයි. ඒවවලදී බුදුරජාණන් වහන්සේ ද්‍රව්‍ය වශයෙන් නෙමෙයි රූප දක්වලා තියෙන්නේ ගති ස්වභාව වශයෙන්. එකම ද්‍රව්‍යයේ ගති ස්වභාව කීපයක් තියෙනවා. එතකොට එකම ද්‍රව්‍යයේ ගති ස්වභාව ඒ ධාතු කීපයක් විස්තර කරනකොට කෙස් වලට තනියම කියන්න බෑ රූප ධාතුව කියලා. කෙස් කියන ද්‍රව්‍යයට කියන්න බෑ පොට්ටබ්බ ධාතුව. මොකද ඒකේ රූප ධාතුවක් තියෙනවා. ගන්ධ ධාතුවක් තියෙනවා. රස ධාතුවක් තියෙනවා. එතකොට තේරුම් ගන්න ඕනේ මේ ධාතු ආයතන දේශනාවලදී බුදුරජාණන් වහන්සේ රූපය දේශනා කරේ ද්‍රව්‍යමය වශයෙන් නෙවෙයි. ගති ස්වභාව වශයෙන්. එතකොට ඔය තමයි දේශනා වර්ග 3. ද්‍රව්‍යමය දේශනා වර්ග දෙකක් තියෙනවා. රූපේ ද්‍රව්‍ය ලෙස දේශනා කරපු දේවල් ලෙස. ඒ තමයි යම් ධාතුවක් වැඩි නම් ඒ ද්‍රව්‍ය ඒ ධාතුවේ නමින් හඳුන්වලා. හරියට කෙස් පඨවි ධාතුව කිව්වා වගේ. ලොම් පඨවි ධාතුව කිව්වා වගේ. කෙල ආපෝ ධාතුව කිව්වා වගේ. ඒ වගේම යම් රූප කොටසක වෙන තැනකට නැති ආවේනික අසාධාරණ රූපයක් තියෙනවා නම් ඒ රූප ද්‍රව්‍ය ඒ නමින් හඳුන්වලා. හරියට ඇස කන නාසය දිව ශරීරය වගේ. ඊළඟට එහෙම ද්‍රව්‍යමය ගතියකින් තොරව ගති ස්වභාව වශයෙන්
ඇසට සංවේදී බව රූප ධාතුව, නාසයට සංවේදී බව ගන්ධ ධාතුව, දිවට සංවේදී බව රස ධාතුව, කයට සංවේදී බව පොට්ටබ්බ ධාතුව. ඊට පස්සේ මනසින් දත හැකි ස්වභාවය ධම්ම ධාතුව. තමන්ගේ ස්වභාවයේ දරන ඒ වගේ මනසින් දත හැකි ගතිය ධම්ම ධාතුව ආදී ලෙසට ගති ස්වභාව වශයෙන් දේශනා කළේ. ඔය තමයි දේශනා වර්ග 3. පාලියෙන් කිව්වොත් එම උස්සද වශයෙන්, අසාධාරණ ලක්ෂණ වශයෙන්, ගති ස්වභාව වශයෙන්, ස්වභාව ලක්ෂණ වශයෙන්. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ බොහොම කරුණාවෙන් පැහැදිලි කරන මේ කාරණා එකවරක් පමණක් ශ්‍රවණය කරලා අපිට පැත්තකින් තියන්න බෑ. එකවරක් පමණක් මේක කීප වතාවක්ම අපි ඇසිය යුතුයි. නැවත නැවත ඇසිය යුතුයි. තව කෙනෙකුටත් අසන්නට ලබා දෙන ගමන් ඔබ නැවත නැවත ඇසිය යුතුයි. ඒ කාරණේ ඔබට සිහිපත් කරනවා. එමනම් කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් මුණ ගැහෙනවා. මේ සිරස FM පන්සල් මළුව අද සිරස FM පන්සල් මළුවේදී අපිට මේ කාරණා පැහැදිලි කර දෙන්නේ අන්තර්ජාතික තේරවාද ධර්ම ආයතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. සුබෝදෑසන තෙරුවන් සරණයි. අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ කාරණා එකින් එක පැහැදිලි කර දෙද්දී යමක් ඊටමත් පහසුවෙන් විවරණය වන ආකාරයක් අපිට දැනෙනවා. ඒ කියන්නේ ඒක ඔබටත් එහෙමම ඇති. ඒ අතර වාරයේ ගැටලුත් එනවා. ඉතින් මේ ගැටලු සටහන් කරලා තියලා ඔබට පුළුවන් දුරකථනයෙන් කතා කරලා සිරස FM පන්සල් මළුවට කියන්න 0112248888 අපේ දුරකථන අංකය. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ මේ සතර මහා ධාතු රූප කලාපයක් ඇසුරෙන් විස්තර කර දෙනවා නම් අපේ අවබෝධය සඳහා නැත්නම් ඔබ වහන්සේ මේ පැහැදිලි කරන කාරණා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අපිට මහත් වූ පහසුවක් වේවි. ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි ශාලිකා. ඉතින් දැන් අපි කලින් කියවනේ රූපය ක්‍රම 3කට දේශනා කරා කියලානේ. එතකොට අපි එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ දැන් කලින් වචනයක් ගැන කියන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් සමහර දේශනා අපි දැක්කම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඔය ගති ස්වභාව කතාවක් නැහැ. තියෙන්නේ ද්‍රව්‍ය වශයෙන් දේශනා කරා කියලා. අර අභිධර්මයේ වගේ දේවල් ඉගෙන ගත්තම සමහරු නෑ ද්‍රව්‍ය වශයෙන් රූපේ දේශනා කළා නෑ ගති ස්වභාව විතරයි දේශනා කරන්න කියලා ඔය වගේ ටිකක් මතවල ගැටණයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මම අර 3 ක්‍රමයකට දේශනා කරා කියන එක තේරුම තමයි ඒ සූත්‍රයට අදාළව ඒ දේශනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය ඉගෙන ගන්න. ඒකට කියන ණය ක්‍රම කියලා. ද්‍රව්‍ය වශයෙන් දේශනා කරලා තියෙනවා, ගති ස්වභාව වශයෙන් දේශනා කරලා. ද්‍රව්‍ය වශයෙන් දේශනා කරපු එකක් වැඩිපුර උස්සද වශයෙන් වැඩිපුර තියෙන ගතිය. යම් ධාතුවක් වැඩිපුර ඇති ද්‍රව්‍යයක් ලෙසත් වෙන ද්‍රව්‍යයකට අසාධාරණ වෙච්ච ගතියක් තියෙන ද්‍රව්‍යයක් ලෙසත්. ඉතින් මේ විදිහට ගත්තම අපිට මේ අර තනින් ධර්මයේ කියවුවම ඇති වෙන මේ අර අනිත්‍යව වැරදි මේකයි හරි කියලා ඇති කරන අදහස් අපි ටික ටික ඉවත් කරගන්නට ඕනේ. මොකද ඔබ ථේරවාදයේ ගැන ප්‍රබල අදහසක් ඉදිරිපත් කරනවා නම් අඩුව තරමේ යම් ප්‍රමාණයකට මූලිකව ගුරු අසුරක් එක්ක මේක අධ්‍යයනය කරලා තියෙන්නට ඕනේ. ජම්ප්‍රී. එතකොට තමයි අපිට යම් තාවර අදහසක් කියන්න පුළුවන්. ඒක එහෙමමයි අපේ ස්වාමීන් සමා වෙන්න. මොකද මේ වෙනකොට අපිට දැන් සමාජ මාධ්‍ය එතකොට නව මාධ්‍ය කියන එක ඉතාමත් හොඳින් ස්ථාපිත වෙලා තියෙන කාලයක අපි විවිධ දේශනාවන් අහනවා ඔබ පාවිච්චි කරන නව මාධ්‍ය හරහා. ස්වාමීන් වහන්සේ මේ වගේ අවස්ථාවලදී ශ්‍රාවකයෝ හරි අසරණ වන තත්ත්වයට පත් වෙනවා කියලා මට හිතෙනවා. අපේ සමස්ත අදහන දේශනාවකින් අපි යම් අදහසක් තුළ ඉඳලා හෙට අහන දේශනාවත් එක්ක සියල්ල වෙනස් වෙනවා. අපේ ජීවිත කාලයම අපි වැය කරන්නේ මෙන්න මේ සංසිද්ධීන් සඳහා අපේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට ස්ථීරසාර විෂන් එකක් දැක්මක් අපේ ජීවිතය තුළ මේ ධහම සම්බන්ධව ඇති කරගන්න අපේ අවසාන අරමුණ සඳහා ඉතාමත් පහසු වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ නිසා දැන් අපි ඔබතුමිය අහමු ප්‍රශ්නයට යමු වුණොත් එහෙම භෞතිකව රූපේ බෙදිහකි අවසාන තැන රූප කලාපය ගැන වචනයක් කියන්නට ඕනේ. රූප කලාපය කියන වචනේ අපිට තේරවාද ත්‍රිපිටකයේ හම්බ වෙන්නේ නැහැ. ඒක කොටින්ම කිව්වොත් එහෙම රූප කලාපයක් කියන වචනේ අපිට අභිධර්ම පිටකේ හම්බ වෙන්නේ නැහැ. ප ဋ ාණිදී අපිට හම්බ වෙනවා සතර මහා ධාතු ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙනවා කියන එක. එක ධාතුවක් අනිත් ධාතු තුනට, එක ධාතු තුනක් අනිත් ධාතුවට, ධාතු දෙකක් අනිත් ධාතු දෙකට ආදී දෙසට අන්‍යමඤ්ඤ ප්‍රත්‍යක් නිස්සය සහජාතකිත ප්‍රත්‍ය ටිකක් ප ဋ ාණිදී අපිට හම්බ වෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ ධාතුන්ට ඔවුනොවුන් නැතුව ඉන්න බෑ කියන එක. තනියව පවතින්න බෑ කියන එකයි ප ဋ ාණින් කියලා තියෙන්නේ. එතකොට මේ ධර්ම පරියාය පදනම් කරගෙන අපේ අටුවාවල සහ ඒ ථේරවාද ග්‍රන්ථවල අපිට හම්බ වෙනවා රූපේ බෙදාගෙන ගියාම අපිට අවසානයේ හම්බ වෙන තවදුරටත් භෞතිකව බෙදිය නොහැකි සියුම් අංශුව කියන එක අපි අර්ථකථනය කරන වචනයක් දෙනවා රූප කලාපය කියලා. කලාපය. කලාපයක් කියලා කිව්වම එතන එතන තියෙනවා රූප සමූහයක්. දැන් නල කලාපී කියන්නේ නල මිටිය කියන එකයි. ඒ වගේ රූප කලාපය කියන්නේ රූප මිටිය කියන එක. රූප සමූහයක් කියන එකයි. නාම කලාපක් තියෙනවා. නාම කලාප වලට කියන වචනේ තමයි චිත්තුප්පාදය. චිත්තුප්පාදය ඉදිරියේදී අපි කතා කරයි. රූපවල මිටිය තමයි රූප කලාපය. නාමවල මිටිය තමයි චිත්තුප්පාදය. එතකොට මේ රූප
තනිව හටගන්නේ සමූහ වශයෙන් හටගන්නේ. මොකද ප ဋ ාණය දේශනා කරලා තියෙනවා. එතකොට අපි බෙදාගෙන ගියා අපට අවසානයේ ලැබෙන දේ තමයි මේ රූප කලාපයේ තේරවාදයේ හැටි. දැන් භෞතික විද්‍යාත්මකව ගත්තොත් දැන් භෞතික විද්‍යාව ඉගෙන ගත්ත ඇත්තනේ මෙතන. භෞතික විද්‍යාත්මකව ගත්තොත් සාමාන්‍යයෙන් ලෝකයේ තියෙනවා ස්ටෑන්ඩඩ් මොඩල් කියලා එකක්. ඒ ස්ටෑන්ඩඩ් මොඩල් එකේ හැටියට ලෝකයේ පවතින්නේ අංශු කිහිපයක්. මොනවද ඒ අංශු ගත්තොත් ලෙප්ටෝන්ස් වර්ග 6ක් තියෙනවා. ලෙප්ටෝන්ස් වර්ග 6ක්. ඒකෙන් එකක් තමයි ඉලෙක්ට්‍රෝනය, ටාවෝ, ඊට පස්සේ තවත් නියුට්‍රිනෝ වර්ග 3ක් තියෙනවා. ඔය විදිහට ලෙප්ටෝන්ස් වර්ග 6ක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ ක්වාක් කියලා කොටසක් හම්බ වෙනවා. ඒක අප් ඩවුන්, චාම්, මට මතකයි ස්ට්‍රේන්ජ් සහ টොප් බොටම් කියලා 6ක් තියෙනවා. ඊට පස්සේ එනර්ජි කැරියින් නැත්නම් ෆෝස් කැරියින් පාටිකල්ස් තියෙනවා. බෝසෝන්ස් එහෙම කියලා කියන්නේ ඒවට. ඒකේ වගේම තව දැනට සොයාගත්තේ නැති උපකල්පනය කරන හිග්ස් බෝසෝන් කියලා විශේෂ පාටිකල් එකක් ගැන කියනවා. මේ තමයි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේ තියෙන අංශු ටික. සමහර භෞතික විද්‍යාඥයන්ගේ හැටියට මෙය පමණයි තියෙන්නේ. ඒට හැර වෙන දෙයක් නැහැ. ඒ වගේම ඒවට ඒ සියලු මේ ස්කන්ධය ලැබින්නේ එක්තරා ෆීල්ඩ් එක. ඒකට කියනවා හිග්ස් ෆීල්ඩ් එක කියලා. ඕක තමයි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේ ස්ටෑන්ඩඩ් මොඩියුල් එක. කෙනෙක් අහන්න පුළුවන් ප්‍රෝටෝනේ සහ නියුට්‍රෝනේ කොහෙද තියෙන්නේ කියලා. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියලා කියන්නේ ක්වාක්ස් වල එකතුවක්. ඒකත් බිඳලා තියෙන දැනට. එතකොට ওই විදිහට ගියාම අංශු වලට තමයි භෞතික විද්‍යාව නතර වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඒ කියන්නේ ථේරවාද දේශනාවත් ගිහිලා නතර වෙන්නේ භෞතික වශයෙන් රූප කලාප වලට. හොඳයි ස්වාමීන් වහන්සේ. තවදුරටත් මේ කාරණය පැහැදිලි කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි සිරස FM පන්සිල් මළුව ශ්‍රවණය කරන ඔබට ආරාධනා කරනවා. අපත් සමග දිගටම රැඳී සිටින්න. අපි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කර ගනිමු. සුබෝදෑසනක්, තෙරුවන් සරණයි. අදත් සිරස FM පන්සිල් මළුවේදී අපිට මෙම දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ ආන්තර්ජාතික ථේරවාද බෞද්ධ මතස්ථානයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ග විහාරී ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපි විශේෂ කාරණයක් අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් පැහැදිලි කර ගනිමින් සිටියේ. උන්වහන්සේ පැහැදිලි කළා භෞතික විද්‍යාව ගිහිලා අංශු වලින් අතරවන ආකාරය. බුදුදහමත් එහෙමමයි කියලා උන්වහන්සේ අපිට පැහැදිලි කරනවා. අපේ ස්වාමින්වහන්සේ අපි නැවතත් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට අපේ අවධානය යොමු කරන්නට සූදානම්. ඒතර කෙනෙක් සමහර අහන ප්‍රශ්නයක් තමයි මේ රූප කලාප කියලා දේශනාවක් ත්‍රිපිටකේ නැහැ. ඒවා මේ අත්දකින්නට බැරි දේවල්, සියුම් දේවල්, ඒවා තියෙන ප්‍රයෝජනය මොකක්ද? ඒතර ඒක අපි මම නිකන් ප්‍රායෝගික කතාවක් කිව්වොත් අපි විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්නවනේ. දැන් විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්නවා. නමුත් විද්‍යාවේ තියෙන මූලිකම સિદ્ધාන්ත අපේ ඇහැට පේන්නේ නැති දේවල්. තාම සියුම් අංශු ටිකක් තියෙනවා. තාම සියුම් අංශු ටිකක්. එතකොට ඒවා හැට පේන්නේ නැහැ කියලා අපිට ඒවායේ තියෙන සත්‍යතාවය වහන්නට බෑනේ. ඒතර විද්‍යාව උගන්වන කෙනෙක්ට කියන්නට බෑ. ඕවා ඉතින් තේරුමක් නැහැ. ඒවා මේ ගොඩාක් පොඩි දේවල් අපිට ප්‍රායෝගික නැහැ කියලා අපි කතා කරන්නේ නැහැ. මොකද ඒ ක්‍රමයෙන් තමයි විද්‍යාව විස්තර කරන්නට වෙන්නේ. විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්න මේ මත. ඒ විදිහට ගත්තම ථේරවාදයේ හැටියට රූප කලාපය අපිට දකින්නට බෑ. අපේ නුවණට. ඒ කලාප මට්ටමින් දකින්නට බෑ. නමුත් ධර්මයේ විස්තර වෙන්නේ පදනමේ ඉඳලා. ඒ නිසා මතක තියාගන්න යම් ධර්මයක් දේශනා වෙනකොට ඒක නුවණින් දැකිය යුතුමයි කියලා න්‍යායක් තියෙන්නට ඕනේ නැහැ. සමහරු කියන කතාවක් තමයි චිත්තක්ෂණය. ඊතරම් සියුම් දෙයක් බුදුරජාණන්සේ දේශනා කරයිද? රූප කලාපේ වගේ දෙයක් දේශනා කරයිද? කියලා කෙනෙක් තරකයක් අහන්න පුළුවන්. එතකොට පෙළේ නැති නිසා, ත්‍රිපිටකේ නැති නිසා ඒක අලුතෙන් නැතිවෙච්ච දෙයක්. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ අදහසක හිටියේ නැහැ කියලා හිතන්නට පුළුවන්. නමුත් ඥානවන්ත ශාස්ත්‍රවරයෙක් ථේරවාදීන්ගේ පැත්තේ ඉඳලා කරන තරකණයක් මම මේ කියන්නේ. ථේරවාදයේ පැත්තේ ඉඳලා බැලුවොත් දෙන්න තියෙන උත්තරයක් තමයි අපේ නුවණට එකපාර දකින්නට බැරි වුණා කියලා ලෝකයේ තියෙන සත්‍ය, ලෝකයේ තියෙන ගැඹුරු යථාර්ථය දේශනා කරන්නට ඕනේ නැහැ. ඒක විස්තර කරන්නට ඕනේ නැහැ කියලා එකක් නැහැ. යථාර්ථය දේශනා කරනකොට ඒක අපේ මේ නුවණැසින් දකින්න පුළුවන්ද බැරිද කියන මට්ටම අදාළවන්නේ නැහැ අවසානයේදී. මොකද අපිට වඩා ඥාන චක්ෂුවක් තියෙන කෙනෙක් ඒක දකින්නට පුළුවන්. ඒතර අපිට බලන්නට වෙන්නේ ඒක තාර්කිකද? ඒක සාධාරණ දේ විස්තරේ. ඒක සාර්ථක දේ විස්තරේ කියන එකයි බලන්නට වෙන්නේ. එතකොට රූපේ බෙදාගෙන ගියාම භෞතිකව බෙදිය නොහැකි. භෞතිකව බෙදිය නොහැකි අවසාන රූපයේ අංශුව තමයි රූප කලාපය කියලා කියන්නේ. එතකොට කොහොමත් භෞතිකව බෙදිය හැකි අවසාන තැනක් තියෙන්න බෑ නේද? බෙදාගෙන අනන්තය දක්වා බෙදනවා කියන එක ප්‍රායෝගික නැහැනේ ලෝකෙ. එතකොට බෙදිය නොහැකි, තවදුරටත් බෙදිය නොහැකි අවසාන අංශුව තියෙනවා. ඒකට නම් කරා රූප කලාපය කියලා. එහෙම දෙයක් මේ රූප කලාපය කියන්නේ. එහෙම නැතුව රූප කලාපය කියලා අලුතෙන් අදහසක් කතා කරා කියනවට වඩා අපිට කියන්න වෙන්නේ
ඥානවන්තයෙක් මේක විමසගෙන යනකොට භෞතිකම බෙදාගෙන යනකොට කොටස් වලට බෙදලා යනකොට තවදුරටත් භෞතිකව බෙදිය නොහැකි අංශුවකට පැමිණෙනවාමයි. ඒ අංශුව තමයි රූප කලාපය. එතකොට මේ කලාපය බලන්න මේ ථේරවාදයේ හැටියට මේ කලාපය නිර්මාණය වෙලා තියෙන්නේ ගති ස්වභාව ටිකක එකතුවකින්. මොනවද ගති ස්වභාව ටික? පඨවි ධාතුව කියලා කිව්වා. ආපෝ තේජෝ වායෝ. මොනවද මේ ධාතු හතර? ඕකෙන් ප්‍රධාන වෙන්නේ පඨවි. පඨවි කියන එක ශාලිකා මෙහෙම තේරුම් ගන්න. තද ගතිය කියලා අපි කියනවනේ. ඒක තේරුම් ගන්න අංශු දෙකක් රූප කලාප දෙකක් ගැන හිතන්නකො. පොඩියට දැන් ලොකුවට උපකල්පනය කරගන්න ඒක බෝල දෙකක් වගේ හිතන්න. මේ බෝල දෙකක් එකට ඇවිල්නම මේ දෙක එකිනෙක ගැටෙනවා. ගැටෙනකොට එක බෝලයකට අනිත් බෝලේ හරහා යන්න පුළුවන්ද? බෑ. විද්‍යාත්මකවත් අපි කියන ඉලෙක්ට්‍රෝන දෙක එකිනෙක ගැටෙනවා. එතකොට ගැටෙනකොට ඉලෙක්ට්‍රෝනට අනිත් ඉලෙක්ට්‍රෝනේ හරහා යන්න බෑ. විද්‍යාඥයොත් එක් කියනවා. මොකද අංශු දෙකකට එකිනෙක හරහා යන්න බෑ. දැන් ඔන්න මම මේ විදිහට විස්තර කරන්න පටවිය. රූප කලාපයක තියෙන හොඳට අහගන්න. රූප කලාපයක තියෙන අනිත් කලාපයකට තමන් හරහා යන්නට දෙන්නේ නැති බවක් තියෙනවා නේද? ඒ බව තමයි තදගතිය කියලා කියන්නේ. රූප කලාපයක තවත් කලාපයකට තමන් හරහා තමන් විනිවිද යන්නට දෙන්නේ නැති ගතියක්, තද ගතියක් තියෙනවා. ඒක තමයි පඨවි ධාතුව කියලා කියන්නේ. දැන් උදාහරණයකට විද්‍යාත්මකව ගත්තත් ලෝකේ ස්කන්ධය විස්තර කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒකේ ඉනර්ෂියා මාස් කියලා කියනවා. ඉනර්ෂියා මාස් කියන එක විස්තර කරන්නේ ත්වරණයට ලක් කරන්නට තියෙන බාධා. අංශුවක් ත්වරණයට ලක් කරන්න තියෙන බාධාව තමයි ඉනර්ෂියා මාස් කියලා කියන්නේ. ස්කන්ධය කියලා කියන්නේ. ඒ වගේ තමයි අංශුවකට රූප කලාපයක තියෙන තවත් කලාපයකට ඒ ඉඩට ප්‍රවේශ වෙන්නට දෙන්නේ නැතුව අනිත් කලාපය දුරස් කරන ඒකට විනිවිද යන්න දෙන්නේ නැති බවක් තියෙන. ඒක තමයි තද ගතිය. ඒ තද ගතිය ශාලිකා අවකාශයේ හැමතැනම පැතිරෙන්නේ නැතුව එක තැනකට කැටි වෙලා තියෙන එක තැනකට අල්ලගෙන තියෙන්නේ යම් අභ්‍යන්තර බලයක් නිසා. ඒකට කියනවා ආපෝ ධාතුව කියලා. ඒ තද ගතිය තුළ යම් උෂ්ණයක් හෝ සීතලක් තියෙනවා. ඒකට කියනවා තේජෝ ධාතුව කියලා. එතකොට මේ තද ගතිය අර තද ස්වභාවය ආපෝ ධාතුව කියන බලයෙන් ඇතුළට ඇදගන්නේ. ඇතුළට අභ්‍යන්තරයට ඇදගන්නවා. ඒක විසිරෙන්න දෙන්නේ නැහැ. තේජෝ ධාතුවත් එතන පවතිනවා. ඒ තද ගතිය ඇසුරු කරගෙන. තද ගතිය තමයි මෙතන ප්‍රධාන. තද ගතිය තමයි ආපෝ වලින් හකුලවන්නේ. තේජෝ වලින් පැසවනවා කියලා කියනවා අපි. ඒක ටිකක් විස්තර කරන්න ඕන දෙයක්. නැදලව අපි කියමු පැසවනවා. ඒ උෂ්ණය සීතෙන් ඒක පැසවනවා. ඒ පැසවන්නේ තද ගතිය ප්‍රධාන වශයෙන්. අනිත් ධාතු වලට බලපෑම තියෙනවා. එතකොට දැන් බලන්න මේ ධාතු තුන විතරක් තිබුණොත් මොකද වෙන්නේ? තද ගතිය ඇතුළටනේ අභ්‍යන්තරයට ඇදගන්නේ. තේජෝ ධාතුවත් අභ්‍යන්තරයට ඇදෙනවා. එතකොට මේක ස්ථායි නෑ. මොකද අභ්‍යන්තරයට කොලැප්ස් වෙනවා මේක. එතකොට මේක ස්ථායි වෙන්නට නම් බාහිරට තල්ලුවක් තියෙන්නට ඕනේ හතර පැත්තට හැම පැත්තටම. ඒ පුම්බවන ගතියක් බාහිරට තල්ලුවක් ඇති වෙන. ඒක තමයි වායෝ ධාතුව. දැන් මොකද වෙන්නේ? අභ්‍යන්තරයට ආපෝ වලින් අදිනවා. ඒ නිසා පඨවි විසිරෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් හැකිලෙන්න දෙන්නේ නැතුව බාහිරට තල්ලු වෙනවා. එතකොට පඨවි හැකිලෙන්නේ නැතුව තල්ලු වෙනවා. හැබැයි තල්ලු වෙච්ච එක පුපුරන්නේ නැත්තේ ඇයි? ආපෝ වලින් අල්ලන් තියෙන නිසා. දෙපැත්තට බල දෙකක් වැඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? යම් අවකාශයක පඨවි ධාතුව හැසිරෙන්නට පටන් ගන්නවා. අන්න රූප කලාපය කියන එක ථේරවාදයේ බෙදෙන ක්‍රමය ඕකයි. තාම ලස්සනයි මේක. තාම ගැඹුරු දර්ශනයක්. ඉතින් ওই විදිහට සතර මහා ධාතුවකින් ඒ තද ගතිය, ඇලෙන බැඳෙන ගතිය, ඒ කියන්නේ බඳවන ගතිය සහ පුම්බවන ගතිය සහ සීත උෂ්ණය කියන හතර යම් අවකාශයක පැතිරෙන්න පටන් ගත්තා. මොකද්ද අවකාශයේ පැතිරෙන්න පටන් ගත්තේ? වායෝ ධාතුවේ පුම්බවපු නිසා, තල්ලු වෙච්ච නිසා. ඒක පිපුරන්නේ නැතුව, විසිරෙන්නේ නැතුව ගිය ආපෝ ධාතුවෙන් අල්ලගෙන ඉන්නේ අභ්‍යන්තරයට. එතකොට අවකාශයේ සතර මහා ධාතුව යම් අවකාශයේ යම් ප්‍රදේශයක හැසිරෙනවා නම් ඒ ප්‍රදේශයේ පවතින සතර මහා ධාතු වල එකතුවට අපි කියව රූප කලාපය කියලා. ඇත්තටම මොකද රූප කලාපය කියලා කියන්නේ පනවා ගැනීමක් තියෙන සතර මහා ධාතු විතරයි. රූප කලාපය කියන්නේ ප්‍රඥප්තිය. ඊළඟට එක තමයි මේ කලාප දැන් කලාප දෙකක් තියෙනවා නම් ඒ කලාප දෙකක් අතර සාමාන්‍යයෙන් ગેප් එකක් තියෙනවා. ඒ ગેප් එක තමයි ස්වභාවයෙන්ම පැවති අවකාශ ධාතුව, ආකාශ ධාතුව. එතකොට මේ කලාප දෙක අතරත් සතර මහා ධාතු වල බලපෑමක් තියෙනවා. හොඳටම තියෙන බලපෑම් දෙක තමයි ඉස්සර කරන ආපෝ ධාතුව. ඒ කියන්නේ ළඟ තියෙන කලාප දෙකක් එකිනෙක වෙන් කරන්න ගියාම ලොකු අමාරුයි. බැඳිලා තියෙන්නේ කලාප දෙකක් එකිනෙකට. ඒ නිසා ආපෝ ධාතුව කලාපෙන් පිටතට බලපානවා. ඒ වගේ මතක තියාගන්න උෂ්ණය තියෙන රූප කලාප ටික ළඟට ගෙනාම අනිත් රූප කලාපේ වෙනසක් සිදු වෙනවා. තේජෝ ධාතුවත් කලාපෙන් පිටතට බලපානවා. කලාපයක් තව කලාපයක හැපුණම ඒ කලාපේ අනිත් කලාපේ විසි වෙනවා. වායෝ ධාතුවෙන් තල්ලු වෙනවා. කලින් කලාපේ වායෝ ධාතුව ඊළඟ කලාපයට බලපානවා. මේ විදිහට අන්තර්කලාපීය සතර මහා ධාතුකුත් අපිට ධර්මයේ දැක් ගන්නට පුළුවන්. ওই විදිහට ගත්තම ඔහොම තමයි අපි කලාපයක් ඇසුරෙන් මේ
සතර මහා ධාතු විස්තර කරනවා. මේක දීර්ඝ විස්තර කරන්න ඕන දෙයක්. මොකද කලාපය, රූප ශරීරය, රූප සංතානය ආදී ලෙස ලෝකේ යන්නට ඕනි. ඉතින් අපි දරල සරලව අපි සැකවින් තේරුම් ගන්න නිසා ওই විදිහට තමයි අපි රූප කලාපය ඇතුලේ සතර මහා ධාතු විස්තර කරන්නේ. ස්වාමීන් වහන්සේ විරාමයට යන්නට කලින් මේ ඊටමත් කෙටියෙන් මම මේ දේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් හිත දියුණු කරාම එක්තරා මට්ටමකට ආවට පස්සේ ওই සියලුම කාරණා ප්‍රකට වෙනවද අපිට? මේක කලාප මට්ටමින් ප්‍රකට කරගන්න බැරි වෙයි. නමුත් මේකේ තියෙන සත්‍යතාවය වැටහෙන්න පටන් ගන්නවා. උදාහරණයකට මම කිව්වොත් එහෙම ඒක අපි භාවනා ගැන කතා කරනකොටත් කතා කරයි. දැන් යෝගියාට භාවනා කරන් යනකොට පඨවි ධාතුව ඇසුරු කරමින් තේජෝ පවතින හැටි. ඊට පස්සේ ආපෝ ධාතුව විසින් ඉතිරි ධාතුන් අල්ලගෙන තියෙන හැටි ආදිය ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මේ විස්තර කරන එක ਸਰව සම්පූර්ණයෙන් දැනගන්නට එක එක්කෙනාගේ ඥානය අනුව මට කියන්නට තේරෙන්නේ. සමහර කෙනෙක්ට තේරෙන්නට පුළුවන් මේ ගැඹුරෙන්ම සමහර ඥානාධිකායට. නමුත් යම් ප්‍රමාණයකට මේවා තේරුම් ගන්නට පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ තේරුම් ගැනීම තුලම නිවීම සහ අපේ තියෙන ගැටලු රැසකට පිළිතුරු ලැබීම කියන කාරණය ඔබට දැන් ටිකෙන් ටික අවබෝධ වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව අපි පිළිබඳව බාහිර ලෝකයේ පිළිබඳව කරන ලද පනවා ගැනීම සහ අප තුළ තියෙන මති මතාන්තරත් එක්ක අපි විඳින මේ දුක ටික ගැලවිලා යන විදිහ අපිට අත්දකින්න පුළුවන් මේ තේරුම් ගැනීමත් එක්කම. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ කෙටි විරාමයකට ගිහිල්ලා අපි අවසර පතන ඔබ වහන්සේකින් නැවතත් සාකච්ඡාවට සම්බන්ධ වන්න. සුබෝදෑසනක් තිරුවන් සරණයි. අද සිරස FM පන්සල් මළුවේදී අපිට මෙම දහම් කාරණා පැහැදිලි කර දෙන්නේ විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනය තේරවාදයට අනුව පැහැදිලි කර දෙන්නේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරේ අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ රූපං අනාරම්මනං කියන පාඨය විස්තර කරමින් රූපය අරමුණු කළ නොහැකි කියන අදහසක් අපේ ස්වාමීන් වහන්සේ මේ සමහර දේශකයන් විසින් දේශනා කරන අවස්ථා තියෙනවා. මේ අදහස තේරවාදයට අනුව අපි පැහැදිලි කරගත්තොත් එහෙම නැත්නම් ඍජුවම මම ඔබ වහන්සේගෙන් අහුවොත් අපේ ස්වාමීන් වහන්සේ මේ අදහස තේරවාදයට එකඟද කියලා. ඒකත් ඊටාම හොඳ දෙයක්. අපි රූපය ගැන කතා කරන නිසා සාමාන්‍යයෙන් තියෙන ප්‍රසිද්ධ අදහසක් තමයි සමහර දේශකයෝ කියනවා රූපං අනාරම්මනං. ඒකෙන් අදහස් කරනවා රූපය අරමුණු කළ නොහැකි කියලා. කියන්නේ රූපේ තියෙනවා නමුත් රූපේ අරමුණු කරන්නට බෑ. ඔක මම ශාසන ඉතිහාසයත් අපි කතා කරනවානේ මිටින් මිට මේ දේශනා මාලාවේදී. එතකොට මම පැහැදිලි කරලා දෙන්නම් ඔය අදහස තිබිලා තියෙනවා. ඔය විදිහටම නෙවෙයි, ඔය වචනේ නෙවෙයි. නමුත් ඔය වගේ කිට්ටු අදහසක් තිබිලා තියෙනවා මේ සත්‍ය සිද්ධි කියලා බෞද්ධ නිකායක. සත්‍ය සිද්ධි. ඔවුන් මේ මට හරියට මතක හැටියට බහුශ්‍රුතීය භික්ෂුන් වහන්සේලා ඔවුන්ගේ ධර්ම පොතපත පරිශීලනය කරනවා. එක හරි වර්මන් කියන ස්වාමීන් වහන්සේ මුල් කරගෙන ඒක ඇති වෙන්නේ. ඉතින් ඔවුන්ගේ හැටියටත් මේ අදත් තියෙන අදහසක් සමහර ථේරවාදී භික්ෂුන් වහන්සේලාම ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ බාහිර රූපේ තියෙනවා. නමුත් ඒක අපිට දැනගන්නට බෑ. ඒක ඒ විදිහට දැනගන්නට බෑ. ඒ නිසා රූපේ අනාරම්මනයි කියලා දේශනාවක් කරනවා. මේක ඇත්තටම කියනවා නම් ථේරවාදයට පටහැනි දේශනාවක්. සම්පූර්ණයෙන් පටහැනි. රූපං අනාරම්මනං කියලා කියන එක ථේරවාදයේ හැටියට විස්තර කරන්නේ රූපය අරමුණු ගන්නෙ නැහැ කියන එකයි. එහෙමද රූපය අරමුණු කරන්න බෑ කියන එක නෙවෙයි. පැහැදිලිද? රූපං අනාරම්මනං කියන එකේ තේරුම ථේරවාදයේ හැටියට රූපය අරමුණක් ගන්න. දැන් චිත්තචෛසිකය අරමුණු ගන්නවනේ. සිතෙන් අරමුණක් ගන්නවා. අරමුණක් ප්‍රකට වෙනවා. අපි ඊළඟ වතාවේදී සිත ගැන කතා කරනකොට ඒක පැහැදිලි කරගන්නවා. නමුත් රූපයට එහෙම ගතියක් නැහැ. රූපේ සිත වගේ අරමුණු ගන්න එකක් නෙවෙයි. දැන් උදාහරණයකට ඔය මේ බටහිර විද්‍යාඥයන් අතරත් තියෙන ගිය වතාවෙත් මම සාකච්ඡා කරා මේ මොළය තමයි මේ සිත කියලා. නැත්නම් මොළයෙන් තමයි මේ සිතන ක්‍රියාවලිය එනවා කියන එකේදී සමහර බටහිර දාර්ශනිකයෝ අද කරන ලොකුම ප්‍රතිතර්කයක් තමයි මේ අරමුණක් ගන්නවා එක්ස්පීරියන්ස් එකක්. අත්දැකීමක් මේ කියන දේ රූපේට නැහැ. මේ අරමුණක් දැනගන්නවා, ඒ ගැන තේරුම් ගන්නවා, විමසනවා කියන මේ ගතිය අපිට රූපයෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා උනුත් කියනවා. සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ රූපේටනේ අරමුණු ගන්න බවක්. ඒ කොච්චර ලස්සනද බුදුරජාණන් වහන්සේ මේක අවුරුදු 10 ගානකට කලින් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අද ඒ සමහර නියුරෝන්ස් ගැන අධ්‍යයනය කරන ගැඹුරට ඒක අපි පහත හෙලනවා නෙවෙයි. ඒක ඊටාම ගැඹුරු අධ්‍යයනයක්.
හිතාගන්න බැරි අධ්‍යයනයක් එතන තියෙනවා. නමුත් ඕම් පවා දැන් කියනවා මේ XP කොච්චර අපි අධ්‍යයනය කරා සමහර බටහිර විද්‍යාඥයෝ කියනවා අපි කොච්චර අධ්‍යයනය කරත් අපිට කවදාවත් සිත තේරුම් ගන්න බැරි වෙයි මොළය හරහා. මොකද මේ එක්ස්පීරියන්ස් එක දෙයක් දැනගන්නවා කියන එක රූපයට අපිට බාර දෙන්නට බෑ. රූපයට විතරක් බාර දෙන්නට බෑ. රූපේ ඕනේ. මොකද රූපෙට විතරක් නෙවෙයි. ඒක වෙනම ගතියක්. ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඔක දේශනා කරේ කොහොමද දන්නවද? රූපං අනාරම්මණං රූපය අරමුණු ගැනීමක් කරන්නේ නැත. නමුත් මේ පාඨයම සමහර කෙනෙක් විස්තර කරනවා රූපය අරමුණු කළ නොහැකි කියලා. ඒක වැටෙන්නේ සත්‍ය සිද්ධි කියන නිකායට. ථේරවාදයට නෙවෙයි. එතන මම පෞද්ගලිකව දැන් කෙනෙක් ඒතර කියන්න පුළුවන් එහෙනම් උන්වහන්සේලා වැරදි මේක හරි එහෙම කියලා. ඉතින් මම එකෙන් කියන්නේ නෑ මම කියන්නේ උන්වහන්සේලා වැරදි හෝ හරි හෝ කියලා. මම කියන්නේ උන් ථේරවාද ධර්මයක් නෙවෙයි දේශනා කරන්නේ. එකෙන් කියන්නේ මුළු සම්පූර්ණ ථේරවාදය දේශනා කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ කරුණ ථේරවාදයට අයිති නෑ. බැරි වෙලා හරි ඒ වගේ අදහසකින් විදර්ශනාව විස්තර කරොත් කවුරු හරි කෙනෙක්. රූපය අරමුණු කළ නොහැකි රූපය අරමුණු කරනවා කියලා හිතන් ඉන්න එක තමයි සම්මෝහය. විදර්ශනාව කියන්නේ අවබෝධය ඇති කර ගැනීම කියලා කතා කරොත් ඒක සම්පූර්ණයෙන් ථේරවාදයට වෙනස් විදර්ශනාවක් දේශනා කරලා තියෙනවා. ඒකයි මම නිතර කියන්නේ ථේරවාද විදර්ශනා ක්‍රමයක් තියෙනවා. ථේරවාද ධර්ම විවරණ ක්‍රමයක් තියෙනවා. එතකොට තමයි ඒකට හරියන්න තමයි මොක්ෂය කතා කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කැමැති පරිදි විස්තර කරන්න පුළුවන්. ඒ ඔවුන්ගේ විවරණය. ඒතර අපිට පිහිටා ඉන්නට තැනක් අවශ්‍ය නම් ඔබ යම් කිසි සම්ප්‍රදායක ඉස්සලා පිහිටා ඉන්න. පිහිටා ඉඳලා ඒක විවරණය කරගන්න. ඊට පස්සේ ඔබට රුචි නැත්තම් ඔබ බලන්න වෙන ක්‍රම වලින් ඒක විවරණය කරගන්න. ඉතින් එතකොට රූපං අනාරම්මණං කියන එක කොහොමද ථේරවාදයේ හඳුන්වලා තියෙන්නේ? මම කලිනුත් කියවනේ ථේරවාදයේ කියනකොට ත්‍රිපිටකය යම් කිසි තෙරුන් වහන්සේලා පිරිසක් විස්තර කරපු ක්‍රමය. අපි සම්ප්‍රදාය තුළින් කියන උන්වහන්සේලා රහතන් වහන්සේලා කියලා. සර්වස්තිවාදීනුත් කියන උන්වහන්සේලාගේ විවරණය කරේ රහතන් වහන්සේලා කියලා. ඒතර අපි ථේරවාදය ඇතුළේ ඉඳලා ගත්තම ථේරවාදය ඇතුළේ ඉඳලම මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ථේරවාදී විවරණයච්ච ක්‍රමය. ඒතකොට අටුවාව කියලා කියන්නේ ථේරවාදයට අයත් කොටසක්. අභිධර්මය කියන්නේ එහෙමයි. ටීකාව කියන්නේ එහෙමයි. කොහොමද මේක අටුවාව විස්තර කරලා තියෙන්නේ? නත්ති ඒතේසං ආරම්මනන්ති අනාරම්මන. ඔවුන්ට අරමුණක් නැති නිසා අනාරම්මනයි කියෝ. ඒ කියන්නේ රූපෙට අරමුණක් නැහැ. නැතු රූපය අරමුණු කරන්න බැහැ කියන එක නෙවෙයි. හැබැයි පාලි ක්‍රමයෙන් ගියාම ඒකත් කියන්නේ පාලි භාෂාව දන්න කෙනෙක්ට රූපං අනාරම්මණං කියන වචනේ ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන්. රූපය අරමුණු කළ නොහැකි කිව්වත් ව්‍යාකරණානුකූලව හරි ඒක. ඔන්න බලන්න උතන තමයි තවත් දැන් පැටලිල්ල ඇති වෙන්නේ. ව්‍යාකරණානුකූලව හරි. ඒ ගන්නේ කම්මධාරයේ සමාසයක් ලෙස. මම ඒක ගොඩක් අයට තේරෙන්නේ නැති වෙයි. පාලි ඉගෙන ගත්ත අය තේරෙයි. කම්මධාරයේ සමාසයක් ලෙස මේක විස්තර කරොත් රූපං අනාරම්මණං කියලා කියන්නේ රූපය අරමුණු කළ නොහැකි කියන එක. රූපය අරමුණක් වෙන්නේ නැහැ කියන එක. මේක බහුබීහි සමාසයක් ලෙස ගත්තොත් ඒකට කියන අන්නරුත් සමාස කියලා සිංහලෙන් කියනවා. රූපයට අරමුණක් නැහැ කියන එකයි කියන්නේ. එතකොට ථේරවාද නිර්වචනය දෙවනි ක්‍රමයටයි එන්නේ. රූපයට අරමුණක් නැහැ. රූපය අරමුණු ගන්නෙ නැහැ. එහෙම නැත්නම් රූපය අරමුණු කරන්න බෑ කියන එක නෙවෙයි. කවුරු රූපය අරමුණු කරන්න බෑ කියලා කිව්වොත් රූපං අනාරම්මණං කියන එකේ තේරුම ඒක වැටෙන්නේ ථේරවාදයෙන් බාහිරට. ඒක ගැන ඕන තරම් ථේරවාදයේ තුල සාධක තියෙනවා. ඒ නිසා රූපං අනාරම්මණං කියන එකෙන් රූපය අරමුණු කළ නොහැකි කියලා විස්තර කරොත් මම මේක හරි හෝ වැරදි හෝ කියන්නේ නැහැ. ඒක ථේරවාදී නොවන දේශනාවක් කියලා විශේෂයෙන් මතක තියාගන්න. හොඳමයි ස්වාමීන් වහන්ස. අන්තර්ජාතික තේරවාද ධර්ම ආයතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ග විහාරී ස්වාමීන් වහන්සේ අද සිරස FM පන්සල් මළුවේදී මේ කාරණා ඔබට පැහැදිලි කර දෙන්නේ. මේවා එකින් එක හොඳින් ශ්‍රවණය කරන්න. ඔබේ අවබෝධයට මේ කාරණා ඉමහත්සේ පිටිවහලක් වේවි. ඔබ සංසාරයේ පුරාවට වඩන ලද ඔබේ සිත විකසිත කරගන්නට මේ කාරණා මනා පිටිවහලක් වේවි කියලා නැවතත් ඔබට මතක් කරනවා. කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් අපේ හමුවීම සිද්ධ වෙනවා. පෙරවන් සරණයි සුබෝදෑසනක්. අද සිරස FM පන්සල් මළුවට වැඩම කොට සිටින්නේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ග විහාරී ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතර මහා ධාතු පිළිබඳ කමඨහන අපේ ස්වාමින් වහන්සේ අපි ප්‍රගුණ කරමින් ඉන්නේ. ඔබ වහන්සේ දැන් අපිට අවස්ථා දෙකකදීම ඒ පිළිබඳව සිහිපත් කරා අත්දැකීමුත් තියෙනවා අපි ළඟ. ඉදිරි දිනයකදී අත්දැකීම් සාකච්ඡා කරන්න අපිට දවසක් දුන්නොත් ඉතාමත් වැදගත් මේ සාකච්ඡාවන් යන අතරවාරයේදී. ස්වාමීන් වහන්සේ එහෙම දිනපතා සිද්ධ කළ අයට ඔබ වහන්සේ දෙන ඊළඟ උපදේශය ඊළඟට කැඳවාගෙන යන තැන කුමක්ද ස්වාමීන් වහන්සේ? මේ වෙනකන් ශාලිකමතනේ අපි සතර මහා ධාතු ලක්ෂණ වශයෙන් තේරුම් ගත්ත නේද? ඒ කියන්නේ අර තද ගතිය, බැඳෙන වැగిරෙන ස්වභාවය, ඊට පස්සේ උෂ්ණ ගතිය, කුම්භවන ගතිය, කය පිම්බෙන හැකිලෙන ස්වභාවයෙන් අපි ඒකට අවධානය දීලා මේ තමයි ධාතුව ප්‍රකට කරගත්ත හැටි.
ඊළඟට අපි ඒ වගේම කරගෙන යනකොට අපිට තේරෙන්නේ නැති සමහර කෙනෙක්ට තේරෙන්නට ඇති මේ පඨවි ධාතුව ඇසුරු කරගෙන තමයි තේජෝ තියෙන්නේ. උෂ්ණය තියෙන්නේ මේ පඨවිය තද ගතිය ඇසුරු කරගෙන කියලා වැටහිම් එනවා සමහරුන්ට. මේ තමයි ශාලිකා පඨවියේ කෘත්‍ය රසය තේරුම් ගැනීම. මොකද්ද කෘත්‍ය රසය කියන්නේ? බුද්ධ දේශනාවේ තියෙනවා විසුද්ධි මාර්ගයේ අටුවාවල පඨවිය තමයි අනිත් ධාතුන්ට පිළිසරණ ප්‍රතිෂ්ඨාව. ඒ අනිත් ධාතුන් පවතින්නේ පඨවිය ඇසුරු කරගෙන. එතන භවනා කරන කෙනාට තේරෙනවා මේ කයේ තියෙන සීතේ උෂ්ණේ පවතින්නේ පඨවිය ඇසුරු කරන් කියලා යම් අවබෝධයක් එනවා. ඒක හරි අමුතු දෙයක්. ඒක තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙනවා මේ පිම්බෙන්නේ හැකිලෙන්නේ වායෝ ධාතුවෙන් පුම්බවන්නේ හකුලවන්නේ මේ තද ගතිය කියලා. ඊට පස්සේ මේ තද ගතිය උෂ්ණය ආදී විසිරෙන්නේ නැතුව තියෙන ගතියක් බන්ධන ගතියක් වැටෙන්න පටන් ගන්නවා. ඒකට ආපෝ කියලා අපි කියනවා. මේ විදිහට මේ මුළු ශරීරයේම තියෙන ඔය ගති ටිකක්. එතකොට අර පඨවි ධාතුව ඇසුරු කරන් තමයි තේජෝ තියෙන්නේ. පඨවි ධාතුව තමයි වායෝ පුම්බවන්නේ. පඨවි ධාතුව තමයි ආපෝ වලින් අල්ලගෙන ඉන්නේ. පඨවි ධාතුවේ කෘත්‍ය අනිත් ධාතුන් වැඩ කරන්නේ පඨවි ධාතුව මත. මත කියන එකේ තේරුම මේ මේසයක් උඩ පොතක් තියනවා වගේ එකක් නෙවෙයි ගැඹුරින් ගියාම. රූප කලාපයක් ඇතුලේ සතර මහා ධාතු එකිනෙක මිශ්‍ර වෙලා තියෙන වෙන් කරන්න බැරිව. ඒක ඇත්තටම කියනවා නම් තේරවාදය ඇතුලේ කියන අචින්තනීයකයක් කියලා. ඒක කොහොමද තියෙන්නේ කියලා සම්පූර්ණ විස්තර කරන්න අමාරුයි කියලා කියනවා. එතකොට පොත්වල. ඉතින් නමුත් අපිට වැටහෙන්නේ කොහොමද දන්නවද? අර මේසෙ උඩ පොතක් තියෙනවා වගේ වැටහෙන්නේ හිතට. හොඳට තේරුම් ගන්න. වැටහෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ අපි ගැඹුරින් පොතේ තියෙන එකත් තේරවාදී විස්තර කරනවා වැටහෙන ආකාරයට විස්තර කරලා තියෙනවා. ඒක තමයි මේකේ ලස්සන. මම කියවනේ අතේ තියෙන රේඛා වගේ පැහැදිලි කරනවා මේක කියලානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ තරම් මේක පැහැදිලි කරලා තියෙනවා. එතකොට වැටහි ඔබට පඨවි තද ගතිය ඇසුරු කරගෙන තේජෝ ධාතුව තියෙනවා. තද ගතිය තමයි වායෝ වලින් පුම්බන්නේ. තද ගතිය තමයි ආපෝ වලින් හකුලවන්නේ කියලා වැටහීමක් එයි. ඒතර මේ හැමතැනින්ම තේරුම් ගන්න මේ සතර මහා ධාතුවයි ඔබට ප්‍රකටවන්නේ. ඔබ ලක්ෂණ වශයෙන් තේරුම් ගත්තත් කෘත්‍ය වශයෙන් තේරුම් ගත්තත් මොන ක්‍රමයෙන් තේරුම් ගත්තත් ඔබ ධාතුව තේරුම් ගත්තා වේ. ඒ කියන අමුතුවෙන් ආයෙ ගැඹුරින් තව හිතන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ධාතුව තේරුම් ගත්තා වේ. ඉතින් දැනුම තියෙන කෙනාට තව අර්ථ වැටහෙන්නට පුළුවන්. දැන් ආපෝ ධාතුව නිකන් පිඩු කරන ස්වභාවයක් ලෙස වැටහෙන්න පුළුවන්. තේජෝ ධාතුව සැහැල්ලු කරන ස්වභාවයක් ලෙස වැටෙන්න පුළුවන්. දැන් මම ඒකෙදි දැන් මේකේ තවත් ඉදිරියට අපිට කතා කරන්න වෙනවා. ඒකෙදි ඔය සක්මන් කරනකොට දැන් සමහරු සක්මනට හරි කැමති නේ. සක්මනට හරි කැමති. ඒ සක්මන් කරනකොට සතර මහා ධාතු ප්‍රකට වෙන හැටි විස්තර කළොත් හැබැයි මේකට ටිකක් කල් සක්මන් කරන්න හැමතිස්සෙම මතක තියාගන්න මේ ගති වැටහෙන්න ටිකක් සමාධියක් හිතේ තියෙනට එකඟ බවක් තියෙනට ඕනේ. ඒ නිසා කාලයක් කරන්නට වෙනවා ඔබට. නිකම් මේක එකපාර හරියන්නේ නැහැ. සමහරලාට සක්මන් කරනකොට ශාලිකා සමහර අයට අත්දැකීම් ලැබිලා ඇති. පය ඔසවනකොට දැන් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා අපි අවධානය දුන්නා කියලා හිතන්නකෝ. ඒක එක්තරා ක්‍රමයක් නැත්තම් ඔසවනවා, ගෙනියනවා, තබනවා නැතුව අපිට පුළුවන් සතර මහා ධාතු වශයෙන් සැහැල්ලු වෙනවා, තල්ලු වෙනවා ආදී ලෙස මෙනෙහි කරත් ගැටලුවක් නැහැ. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන එක විශේෂයෙන්ම ඔය බුරුම රටේ ඉන්න මහසී ස්වාමීන් වහන්සේ විසින් ලබා දීපු එක්තරා ක්‍රමවේදයක්. ඒක ඉතා සාර්ථකයි ඒ ක්‍රමවේදය. ඒ වගේ নানা ක්‍රම තියෙන්න පුළුවන් භවනාව පහසු කරන. ඉතින් ඔතන සක්මන් කරනකොට සමහර අපි හිතමු දැන් ගොඩක් අය ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා සිහිය පිහිටවන එක කරනවා. ඒ කරනකොට මතක තියාගන්න ටිකක් සිහිය දියුණු වෙනකොට දැනෙයි ඔසවනකොට සැහැල්ලු ගතියක් අකුලේ. සමහරුන්ට ඒක යටිපතුල හරිය දැනේ. සමහරුන්ට දනිස්සෙන් පහළම සැහැල්ලු වෙනවා වගේ දැනේ. සමහරුන්ට මුළු කයෙම පැත්තක් සැහැල්ලු වෙනවා වගේ දැනේ. එක එක්කෙනාගේ චරිත අනුව වෙනස් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ සැහැල්ලු වීම කියන්නේ මොකක්ද දන්නවද? තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ තියෙන එකක් තමයි ඇසවනවා. ඒක සැහැල්ලු කරනවා. තේරවාදීන් උපමාව තමයි ඇයි ගින්න හැමතිස්සෙම උඩට යන්නේ? තේජෝ ධාතුව අධික නිසා තේජෝ ධාතුව සැහැල්ලුයි. වායෝ වලටත් වඩා සැහැල්ලුයි තේරවාදයේ හැටියට තේජෝ ධාතුව. ඒ නිසා පය ඔසවනකොට ඒ සැහැල්ලු ගතියක් ඔබට දැනේ නම් ඒ තේජෝ ධාතුව ප්‍රකට වීමක් මතක තියාගන්න. ඊට පස්සේ කකුල ඉස්සරහට ගෙනියනකොට තල්ලු වෙනවා වගේ දැනේ. තල්ලු වෙනවා කියලා කියන්නේ වායෝ ධාතුවේ කෘත්‍යය. නැත්නම් වායෝ ධාතුව වැටෙන ආකාරය ඉදිරියට යනවා වගේ. මේ තල්ලු වෙන ඉදිරියට යනවා වගේ දැනෙන්නේ වායෝ ධාතුව අධික වෙච්ච ධර්ම ටිකක්. වායෝ ධාතුව දැනෙන්නේ. කකුල බිම තබන්න යනකොට ශාලිකා බර වෙන ගතියක් දැනේ. බර වෙන්නේ ආපෝ ධාතුව. දැන් ගඩොල් කැටියක් නම් එක විදිහට තියෙනවා. වතුර බින්දුවක් එමනේ යටට පග්ඝරණය වෙනවා. බර වෙනවනේ වතුර බින්දුව කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කියනවා පොත්වල සමහර ආචාර්යවරු මේ ආපෝ ධාතුව පටවිට වඩා බරයි කියලා. ඒ නිසා මේ බර වෙන ගතිය තමයි ආපෝ ධාතුව. ඊට පස්සේ පොළවේ තියෙනකොට එදා ශාලික ඇහුවා තද වෙන ගතියක් දැනෙනවා. අස්තිය පොළවේ හැමේ වැටෙනකොට. ඒ තද ගතිය පටවි ධාතුව. මුලදී අපිට තේරෙන්නේ කකුලක් ඔසවනවා, කකුලක් ගෙනියනවා, කකුලක් බිම තබනවා.
අස්තිය හැපෙනවා, හම හැපෙනවා ලෙස. මතක තියාගන්න. කාලයක් ප්‍රගුණ කරනකොට කකුල කියන සංඥාව නැති වෙලා, අස්තිය හම කියන සංඥාව නැති වෙලා, හුදු සැහැල්ලු බවක්, තල්ලු කරන බවක්, බර වෙන බවක්, තද වෙන බවක් කියන ලක්ෂණ 4 ප්‍රකට වෙයි. ඔය තමයි සක්මනේදී සතර මහා ධාතුව ප්‍රකට වෙන හැටි. ඒක මතක තියාගන්න. සමහරුන්ට යටිපතුල ආශ්‍රය විතරක් දැනෙයි, සමහරුන්ට දනිස්සෙන් පල්ලෙහාම් ප්‍රදේශයේ දැනෙයි, සමහරුන්ට ශරීරයේ එක පැත්තක්. මොකද දැන් එක කකුලක් ඔසවනකොට අනිත් කකුල පොළොවට තද වෙලා නේද? හරිනේ. ඒ නිසා ශරීරේ මුළු ශරීරයම සැහැල්ලු වෙනවා වගේ දැනෙන්නේ නැහැ. කොටසක් තද වෙනවා. එක ප්‍රදේශයක් ඉදිරියට යන ප්‍රදේශයේ සැහැල්ලු වෙනවා වගේ දැනෙන්නට පුළුවන්. ඒ කොහොම දැනුණත් ඔබ මතක තියාගන්න. එක්කෙනාගේ වැටෙන ආකාර වෙනස්. මේ මොන ක්‍රමෙන් දැනුණත් ඔබට මේ දැනලා තියෙන සතර මහා ධාතුවක් තේරවාදයේ හැටියට. ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට අපිට අර කියපු තද ගතිය කයේ ස්පර්ශ කරලා අපි තේරුම් ගත්තා. ඊට පස්සේ ඒක මතක තියාගෙන අපිට පුළුවන් වෙන්න ඕනේ මුළු කයේ මේ තද ගතිය තියෙන හැටි දැනගන්න. ඊට පස්සේ කයේ තැන් තැන්වල වැగిරෙන ස්වභාවය, උෂ්ණ ගතිය, හුස්ම ගන්නකොට පිම්බෙන හැකිලෙන ස්වභාවය, මේවට වෙන වෙනම අවධානය දෙන්න. වෙන වෙනම අවධානය දීගෙන යනකොට අපි කියවනේ ඒක ප්‍රගුණ කරලා ඒක ප්‍රකට කරගෙන පටවි තද ගතියක් නැත්නම් පටවි තද ගතියක් වැగిරෙන ස්වභාවයක් නැත්නම් ආපෝකොත් කමක් නැහැ. Tamanට කැමති පරිදි නැත්නම් සීතයි උෂ්ණයි තේජෝ පිම්බෙනවා හැකිලෙනවා ආදී ලෙස මෙනෙහි කර නැවත තදයි වැగిරෙනවා. ඊට පස්සේ උෂ්ණයි නැත්නම් සීතයි පිම්බෙනවා හැකිලෙනවා ආදී ලෙසට නැවත 10-15 පාර මෙනෙහි කරන්න මේක. ස්වාමීන් වහන්සේ සමා වෙන්න මට දැන් සතර මහා ධාතුන් එකවර දැන් කියන්නේ එක ධාතුන් ප්‍රකට කරගත්තට පස්සේ නේද ස්වාමීන් වහන්සේ සියල්ල එකවර අපි පැහැදිලිව ඉස්සල ප්‍රකට කරගන්න. මම ඒකයි දැක්ුවේ සමහරලාවට අපි මාසයකට විතර කලින් මේ කතා වුණේ. එතකොට මම බලාපොරොත්තු වෙනවා කට්ටිය දැන් ඒක ප්‍රකට කරගන්නට ඕනේ කාලයක් අරගෙන එක ධාතු වෙනම. මුලින්ම දේශනාවේ මම කිව්ව එක වෙන ප්‍රකට කරගන්න ඒ ධාතුව. ඊට පස්සේ ඒ ධාතු ප්‍රකට වුණාම මේ කියපු ක්‍රමයට එන්නට ඕනේ. මොකද එකපාර හතරම නැවත වඩනකොට තමයි සැබවින්ම ආත්ම සංඥාවට පහර වදින්නේ ශාලිකා. ඒ ගැඹුරින් පහර වදිනවා. ඊට පස්සේ එහෙම දිගටම කරගෙන යන්න ඒකෙදී දැන් ඔබ ඒක කරගෙන යන්න ඕනේ. යනකොට ඔබ දැන් තව කරුණක් හිතට දරා ගන්නට ඕනේ. මොකද්ද? ඔබ කල්පනා කරන්න කලින්, භාවනා කරන්න කලින් දැන් මේ තද ගතිය කියන එක අපේ ශරීරයේ තියෙනවා. ඒක මේ ගස්වැල් වල නැද්ද? තියෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගස්වැල් වලත් වගේ පුම්බෝපු ගතියක් නැද්ද? තියෙනවා. වැగిරෙන ස්වභාවයක් ජලය එහෙම නැද්ද? ඒවා විසිරෙන්නේ නැතුව අල්ලා ඉන්න ගතියක් තියෙනවා. සීතයක් උෂ්ණයක් තියෙනවා. අපිට දැන් මේ සතර මහා ධාතු ශරීරයේ ප්‍රකට කරගත්තම තවත් දියුණු කරගන්න ඕනේ ස්කිල් එකක් නැත්තම් හැකියාවක් තමයි අපිට පුළුවන් වෙන්නට ඕනේ ගහක් ගලක් දිහා වුණත් බලලා එතන සතර මහා ධාතුව තියෙන හැටි නුවණින් තේරුම් ගන්න. තද ගතිය ඒ පුරාවට පැතිරිලා තියෙන හැටි. ඊට පස්සේ තේජෝ ධාතුවක් තියෙන හැටි. ඒක උපකල්පනයක් කරන්න ඒක දිහා බලාගෙන. මොකද උපකල්පනයේ ගන්නේ Tamanට ලැබිච්ච අත්දැකීම මත. තේරවාදයේ තියෙනවා ආධ්‍යාත්මික විදර්ශනා, බාහිර විදර්ශනා කියලා දෙකක්. බාහිර විදර්ශනා කියලා කියන්නේ තමන්ගෙන් අන්‍ය වෙච්ච දේවල් කෙරේ විදර්ශනා කිරීම. ඒතකොට කවුරු හරි කෙනෙක්ගේ ශරීරය දිහා දකිනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මෙතන තියෙන තද ගතියක්, මෙතන තියෙන ඇලෙන බැඳෙන වැగిරෙන ස්වභාවයක්, උෂ්ණ ගතියක්, පුම්බෝන ගතියක් කියලා තමන්ට ලැබිච්ච අත්දැකීම අනුසාරයෙන් එතන මෙනෙහි කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන තියෙන සතර මහා ධාතු ගොඩක් කියන අදහස ටික ප්‍රකට වෙන්න පටන් ගනී. දැන් ඔන්න මේක දෙවෙනි ස්කිල් එක දිනු කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම තමන්ගේ ධාතු ටික ප්‍රකට කරගෙන ඒක එක දිගට වඩන්න පුළුවන් බව ඇති කරගෙන අන්‍ය සත්වයන්ගේ අන්‍ය ද්‍රව්‍ය වලත් මේ ධාතු තියෙන හැටි පරස නොකර දුර ඉඳලා අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න. ඒක වර්ධනය වෙයි, බය වෙන්න එපා. තමන්ගේ ධාතු ටික ප්‍රකට වුණාම ඒක පුළුවන්. ඒ කියන්නේ ටීකාවල කියන්නේ කොහොමද දන්නවද? එක ධාතුවක් තේරුම් ගත්තොත් අනිත්‍ය ගැන කියන්නේ එක ධාතුවක අනිත්‍ය තේරුම් ගත්තම සියලු ධර්මයන්ගේ අනිත්‍ය තේරුම් ගන්නට පුළුවන් දොර අරගත්තා වගේ කියලා කියනවා. ඒ වගේ තමන් තුළින් මේ සතර මහා ධාතු ප්‍රකට කරගත්තොත් අන්‍ය සියලු වස්තු වල සතර මහා ධාතු තියෙන හැටි තේරුම් ගන්නට පුළුවන් වෙනවා. අවබෝධය ඇති කර ගන්නට පුළුවන් වෙනවා. සමහර අය මතක තියාගන්න. ඒකත් මම කියන්නේ බෑ. සමහර අය බාහිර වස්තුවෙන් ප්‍රකට කරගෙන අභ්‍යන්තරයට එන අයත් ඉන්නවා. අභ්‍යන්තරයෙන් ප්‍රකට කරගෙන බාහිරට නැත් ඉන්නවා. ඒතකොට බාහිරෙන් ප්‍රකට කරගන්න අය සාමාන්‍යයෙන් ওই පොතක් නැත්නම් පුටුවක් ආදී ස්පර්ශ කළා ඒක තුලින් ඒක තේරුම් අරගෙන අභ්‍යන්තරයේ තේරුම් ගත්තත් ගැටලුවක් නැත. නමුත් බොහෝ අය කරන්නේ අභ්‍යන්තරයෙන් තේරුම් ගන්න බාහිරට යන එක. ඊට පස්සේ ශාලිකා උතන වැදගත් වෙන දේ තමයි මේක ඇත්තටම භාවනාවට හැරවෙනකොට අපි තේරුම් ගන්නට ඕනේ ගස් ගල් වලත් මේ තද ගතිය තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇලෙන බැඳෙන ස්වභාවය තියෙනවා.
උෂ්ණ ගතිය තියෙනවා, කුම්භෝණ ගතිය තියෙනවා. දැන් අපි මේ ගස්ගල් වල තියෙන පර්වත වස්තු ඇඳපුටු මේසවල තියෙන තද ගතියට, ඇලෙන බැඳෙන වැగిරෙන ස්වභාවයට, වතුරේ තියෙන වැగిරෙන ගතියට, උෂ්ණ ගතියට, වස්තු වල කුම්භෝණ ගතියට අපි සත්වේ පුද්ගලයෙක් කියලා කියන්නේ නැනවද? නැහැ ස්වාමීන් වහන්සේ. නෑ. මේ ශරීරයේ තියෙන ওই ගති ටිකම නේද? එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. පොඩි වෙනස්කම් ඇති. ගහක තියෙන තද ගතිය, ඇඟේ තියෙන තද ගතිය දෙකක් කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා. නමුත් තද ගතිය කියන පොදු ලක්ෂණයෙන් සමානයි. ඇලෙන බැඳෙන ලක්ෂණය කියන පොදු ලක්ෂණයෙන් සමානයි. උෂ්ණ ගතියෙන් පොදු ලක්ෂණයෙන් සමානයි. පුම්බෝන ගතිය පොදු ලක්ෂණයෙන් සමානයි. එහෙමනම් ගස්වැල් වල තියෙන තද ගති ආදියට සත්‍ය පුද්ගලයෙක් කියන්නේ නැතිනම් ඔබම ප්‍රශ්න කරන්න. මේ ශරීරයයි සලකන තැන තියෙන තද ගති වලට මම කියන්නේ සුදුසුද කියලා. ඒක ප්‍රශ්න කරන කොටශාලිකා තමන්ට තද ගතිය ප්‍රකට නම්, ආපෝ ගතිය ප්‍රකට නම්, වායෝ ගතිය ප්‍රකට නම්, තේජෝ ගතිය ප්‍රකට නම් මතක තියාගන්න. ඔබේ හිතම කියයි ඒ වෙලාවට මේකට මම කියන්නට බෑ කියලා. මේ තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධයේ පළවෙනි පියවර. ප්‍රත්‍යක්ෂ අවබෝධයේ පටන් ගත්තේ සතර මහා ධාතු ප්‍රකට කර ගැනීමෙන්. නමුත් භාවනාමය ඥානයක් ලෙස මේක උපදින්නේ Tamanගේ හිත කියයි මේක වෙන්නට බෑනේ. එදාට ශාලිකා ඔබ මේක සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි කියලා විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා පමණක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන නිසා පමණක් නෙවෙයි. පොතේ තියෙන නිසා පමණක් නෙවෙයි. Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ශරීරය මම නෙවෙයි කියලා. මතක තියාගන්න මේක මාර්ගඵල අවබෝධයක් නෙවෙයි. මේ තමයි විදර්ශනායේ මූලිකම හෝඩිය කියවන හැටි අපි. හෝඩිය කියවන හැටි. මොකද්ද මං කිව්වේ? බාහිර දේවලත් සතර මහා ධාතුව තේරුම් ගන්න උත්සාහ කරන්න. අභ්‍යන්තරයෙන් පස්සේ ඒ බාහිර දේවල සතර මහා ධාතුවට සත්‍ය පුද්ගලයෙක් කියන්නේ නැහැ කියන එක අපි හොඳින් තේරුම් ගන්න. ඒක පහසුවෙන්ම තේරෙයි. එහෙනම් කම්පෙයාර් කරන්න, සංසන්දනය කරන්න තමන්ගේ ශරීරයයි සලකන තැනක් තියෙන සතර මහා ධාතුවට එනම් මමයි කිය යුතුද කියලා. ඒකට හිත කියයි වෙන්න බෑ කියලා. ඒ තමයි පළවෙනි විදර්ශනා ඥානය අපිට උපදින අවස්ථාව. ඉතින් ඒක මම මේ කියන්නේ බලෙන් ඇති කර ගැනීමක් නෙවෙයි, හිත ඇතුලෙන් පහළ වෙයි. ඕකට තමයි සමහර ගුරුවරු කියන්නේ භාවනාව බලෙන් ඇති කරන්න බෑ කියලා. ওই ඥානය පහළ වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වුණොත්. හැබැයි භාවනාවේ බලෙන් කළ යුතුයි. මොකක්ද ඒ කරන්න ඕනේ? අපි අර විදිහට හිත යොමු කරන්නට ඕනේ. අපි මෙනෙහි කරන්නට ඕනේ. අපි මානසිකාර කරන්නට ඕනේ. සියවර දහස්වර එහෙම කරගෙන යනකොට භාවනා ඥානය පහළ වෙයි ඉබේ. එහෙම නැතුව නිකන් ඔහේ බලන් හිටිය කියලා භාවනා ඥානයක් පහළ වෙන්නේ නැහැ. තමන්ගේ සුතමේ ඥානය පදනම් කරගෙන මේක මානසික ප්‍රයෝගයක්, මානසික ව්‍යායාමයක් නෝන පදනම් කරගෙන. විදර්ශනාවට ලොකුම බාධකය තමයි සම්මෝහය, දෘෂ්ටිය සහ විචිකිච්ඡාව. ප්‍රධානම බාධක තුන. තෘෂ්ණාව වගේ ඒවා ඊතරම් බාධක වෙනවා. නමුත් ලොකුම බාධකය මේ ධාතු ප්‍රකට කර ගැනීම. ධාතු ගැන තියෙන ආත්ම සංඥාව, ධාතු ගැන තියෙන සැකය, ඒ වගේ හට ගැනීම ගැන තියෙන සැකය. ඊළඟට තෘෂ්ණාව සහ මානය කියන දෙකත් යම් පමණකට පසු අපිට දුරු කරගන්නට, ඒ කියන්නේ ඒක දුරු කරගන්නට වෙනවා. ඒකත් පසු අපිට බාධා ඇති කරනවා. මුලින්ම බාධා කරන්නේ ඔන්න ඔය ටික කරුණු ටික. ඉතින් ඒ නිසා ওই විදිහට කරගෙන යන්න. දැන් මම කරුණු කීපයක් කිව්වා. ලක්ෂණ වශයෙන් ප්‍රකට කරගත්තා. කෘත්‍ය වශයෙන් උත් වැටහෙයි ප්‍රකට කරගන්න. ලක්ෂණ හෝ කෘත්‍ය කවරකින් ප්‍රකට කරගත්තත් ගැටලුවක් නැහැ. ඔබ ධාතුව ප්‍රකට කරගත්තා. ඊළඟට ඒ ප්‍රකට කරගත් ඒවා එකතැන පඨවි ආපෝ තේජෝ වායෝ, පඨවි ආපෝ තේජෝ වායෝ, නැත්නම් තදයි වැగిරෙනවා, සීතයි උෂ්ණයි පිම්බෙනවා හැකිලෙනවා, නැවත තදයි ආදී ලෙසට නැවත මෙනෙහි කරන්න. සතර මහා ධාතුවම ශරීරය තුළ දැක ගන්නට, නුවණින් දැක ගන්න. බාහිර වස්තු වලත් බාහිර පුද්ගලයන් තුළත් ඒක තියෙන හැටි නුවණින් තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. ඊළඟට අවිඥානික වස්තු වල තියෙන සතර මහා ධාතුව සත්වේ පුද්ගලයෙක් නොවෙන්නාසේ තමන් තුළ තියෙන සතර මහා ධාතුවත් සත්වේ පුද්ගලයෙක් නොවන බව සංසන්දනාත්මකව තේරුම් ගන්න හිතලා එතකොට අවබෝධ ඊළඟට අපි කතා කරමු කොහොමද ඒක භාවනා වාක්‍යයක් ලෙස හරවගෙන ඉදිරියට යන්නේ කියලා. අපි ඒ කාරණය ඉදිරි වැඩසටහනකදී ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරමු. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ බොහෝමත්ම පින් ඔබ වහන්සේට අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වඩගොඩ මග්ගවිහාරී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි තේරවාදයට අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම තේරුම් ගැනීමයි සිද්ධ කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ අපූර්ව වචන කිහිපයක් අපි අසා තිබුණත් මේ පැහැදිලි කරන කාරණා අනුසාරයෙන් අවසානයේදී උන්වහන්සේ කිව්ව වචන කිහිපයක් තිබුණා. තර අවස්ථාවකදී ධාතු ප්‍රකට වෙන්න ගන්න අවස්ථාවේදී ආත්ම සංඥාවට පහර දීම කියන කාරණය. ඒ වගේම විදර්ශනාවේ මූලික හෝඩිය කියවීම කියන අවස්ථා ඔබ වහන්සේ අපිට මතු කරලා පෙන්නවා මේ විදිහට කරන්න කියලා. ඉතින් අපිට අවශ්‍ය වන්නේත් ඒකයි. ගැටෙන ලෝකයේ තුල නොගැටී ඉන්නත්
ඒ නොගැටෙමින් අවශ්‍ය කරන පරම නිෂ්ඨාව කරා යාමත් තමයි අපි සියලු දෙනාගේම අරමුණ. ඉතින් මේ අරමුණ කරා අපිව මෙහෙවන අපිට සිතුවිලි පහල කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ. රැස් කරගත්තා වූ සියලුම කුසල ශක්තිය ඔබ වහන්සේගේ අවසාන අරමුණ ඊ타මත් සුව පහසු ආකාරයෙන් සාක්ෂාත් වීම පිණිසම හේතු වේවා කියලා අපි සියලුම දෙනා ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරනවා. අපි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං. ඉතින් මේ වැඩසටහන ඉතාම සාර්ථක ලෙස මෙහෙවපු අපේ ශාලිකා රණසිංහ මැතිණියටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරා වූද ඒ භාවනා කටයුතු කරන්නා වූ සෑම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ කරන්නා වූ ධර්ම ප්‍රචාරමය කටයුතු, ධර්ම ශ්‍රවණමය කටයුතු, ධර්ම පුහුණුවීමේ කටයුතු ඉතා සාර්ථකව සිද්ධ කරගෙන තමන්ගේ ලෞකික දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුවත් ඇති කරගෙන පරලෝකයේ සුගති පරායන උප්පත්තීන් කෙලවර ඉක්මනින්ම මේ භවයේ හැකි වෙන මෙසේ වේවා. නොයසේ නම් ඉක්මන් භවයකදීම භයංකාර සසරෙන් එතරව නිවනින් සැනසෙන්නට ලැබියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.